මට විනාඩි 10ක් විතර සාමාන්‍ය වෙලාවට කලින් ක්ලාස් එක ඉවර කරන්න වෙනවා. අද මේ අපේ හෙට රෝඩ් මැප් announcement එක තියෙනවා බලන්න හෙට උදේ 11ට සෙන්ට්‍රල් බැංක් එක මොනිටරි පොලිසි රිලේටඩ් විදිහට අපි මොනවද මොනිටරි පොලිසි එකේදී ලබන අවුරුද්දේ කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක සහ බේසිකලි සෙන්ට්‍රල් බැංක් එකේ ප්‍රධාන දේවල් අපේ සබ්ජෙක්ට් එකට ඩිරෙක්ට්ලිම මේ අදාළ වෙන කරුණු කීපයක්ම මේ අපි ඊළඟ අවුරුද්දේ කොහොමද කරන්නේ කියන එක ගැන අපි දැන් 2007 ඉඳන්ම කියනවා. අපි මේ අවුරුද්දේ මෙන්න මේ ටික කරන්න කියලා ඒ ටික අචීව් කරගන්න එක තමයි try කරන්නේ. එතකොට අලුත් මුදල් ප්‍රතිපත්ති රාමු flexible inflation targeting කියලා කියන ගන්න. ඒ වගේ දේවල් වලදී මොකද්ද කරන්නේ කියන එක broad picture එක. ඔයගොල්ලන්ට මතක ඇතිනේ බැංකුව වල වැඩ කරන ගොඩක් කටින්නකොට මේ ඉන්න හින්දා මේ ඔය targeted lending rate දැන් housing loan වලට targeted මේකක් මේ interest rate එකක් දැම්මනේ. ඒ වගේ the growth objective එක තමයි දැන් මේ දවස්වල ප්‍රධානම මාතෘකාව. ඒකට growth කියන්නේ ආර්ථික වර්ධනය ලබා ගන්න පුළුවන් ශේෂ්ත්‍රයන් අඳුනගෙන ඒගොල්ලන්ට මූල්‍ය මේ ශක්තියක් වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා බලලා උදාහරණයක් SME වෙන්න පුළුවන් නැත්නම් මේ ෆැක්ටරිස් පැත්තට වෙන්න පුළුවන් ඒ වගේ අයිඩෙන්ටිෆයි කරගත්තු දේවල් වලට කොහොමද ෆයිනෑන්ෂල් සපෝට් එක දෙන්නේ වගේ දේවල් එහෙම අපි මේක කලින්ම කතා කරා ඒවා කරන්න කොහොමද කියන එක කාරණා කියවෙනවා. හෙට සඳුදා 11න් පස්සේ සෙන්ට්‍රල් බැංක් YouTube එක සහ වෙබ්සයිට් එකේ ඒ ડોකියුමන්ට් එක පළවෙයි ඔයගොල්ලන්ටත් පස්සේ ෆලෝ කරන්න පුළුවන්. හොඳයි. ඒ හින්දා මම ශාමික ගුණවර්ධන අහන හොඳ ප්‍රශ්නයක් ඉස්සරහට තවත් ඉන්ට්‍රස්ට් රේට් අඩු වෙයිද කියලා. අපේ ටාගට් එක ශාමික ඊ අනිත් ඔක්කොටම ඔයගොල්ලන්ට මම දන්නවා ඇති මම ඉතත් කිව්වා වගේ දැන් FD යන්නේ 6ක විතර රේට් එකකට right on average. එතකොට අපේ ඔයගොල්ලෝ කොහොම ගිය මාසේ ගත්තොත් එහෙම මේ බැංකු පද්ධතිය විසින්ම අලුතෙන් දීලා තියෙන අලුතින් තැන්පතු බාරගත්තේ තොගේ අලුත් ඒ මාසය ඇතුළේ වෙච්ච ගනුදෙනු වල තැන්පතු වල අපි බරතැබීමක් කරලා පොලි අනුපාතය ගන්න කරොත් ඒක තියෙන්නේ තමත් අඩු වගේ 106කට ආසන්න වගේක තියෙන්නේ right. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ අපි ණය පොලි අනුපාතයක් ගත්තත් එහෙම ඒකත් අදාළ ඒකත් තියෙන්නේ 9ට වඩා අඩුවේ ඇවරේජ් එකේ. හොඳයි ඒක කියන්නේ. හැබැයි තාමත් බැංකුව වල 12 11 ණය තියෙනවානේ ණය පොලි අනුපාතය. අපේ අරමුණ තමයි ඔය හැම ණය පොලි අනුපාතිකයක්ම 10න් අඩු සිංගල් ඩිජිට්ස් වලට ගෙන්නලා තියෙන එක. එතකොට උද්දමනේ අපි ඕක දේවල් තමයි අතන බේසිකලි මේ සබ්ජෙක්ට් එකේදී ඉගෙන ගන්න. ඒ හින්දා තමයි ඉන්ටරෙස්ටිං ඇත්තටම. එදිනෙදා ජීවිතේට අපි මොනිටරි පොලිසි විදියට ඉගෙන ගත්තේ නැති වුණාට මේ අපි සාමාන්‍ය කතා බහ කරන විෂය ගැන තමයි මේ මොනිටරි පොලිසි වලදී අපි සාකච්ඡාවට ලක් කරන්නේ. එතකොට අරමුණ තමයි පොලි අනුපාතික අඩු කරලා growth කියන්නේ ආර්ථික වර්ධනය ගන්න පුළුවන් ශේෂ්ත්‍රයන් වලට මේ මුදල් ප්‍රවාහයන් යොදවලා පුළුවන් තරම් ඉක්මනට ආර්ථික වර්ධනය ඉතා ඉක්මනින් ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න එක තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඉන්දික ජයසිංහාරච්චි අහනවා ඉන්දික ගිය අවුරුද්දේ ඉකොනොමික් ග්‍රෝත් එක ගැන කොහොමද කියලා. අපි ඉන්දික පළවෙනි මතක ඇති පළවෙනි ක්වාටර් එකේ අපි මේ තිබුණේ -1.6 growth එක. දෙවෙනි ක්වාටර් එකේ -16.3 growth එක. තුන්වෙනි ක්වාටර් එකේ +1.5 growth එක. හරි. ඒ කියන්නේ පළවෙනි මාස 9 ඇතුලේ අපේ ආර්ථික වර්ධනය ගත්තොත් එහෙම ඍණ 5.3. අපි ජෙනරලි අපේක්ෂා කරනවා මේ අවුරුද්දේ ඍණ 3.9ක විතර ආර්ථික වර්ධනයක් 2020 මේ වසර කියන්නේ 2020 ළඟා කරගනි කියලා. හැබැයි 21 පොසිටිව් 4ක වගේ අගයකට තමයි 2021 බලාපොරොත්තු වෙන්නේ. මොකද හොඳම උදාහරණය තමයි තුන්වෙනි කාර්තුවේ අපි දෙවෙනි කාර්තුවේනේ හොඳටම ඩැමේජ් වුණේ අපේ ඉකොනොමි එක හැම පිටින්ම මේ වහලා තිබ්බ කාලේ. එතකොට දෙවෙනි කාර්තුව කියන්නේ මාර්තු අප්‍රේල් මාසෙ ඉඳලා
ජූන් වෙනකම්. ඒතර ඒ කාලේ තමයි සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කාලයට ආවනේ. ඒතකොට සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ ගෙදර වැඩි පිළිසක් නෑ බැංකුව කට්ටිය ගියා ගොඩක් ආර්ථික ක්‍රියාකාරකම් කරන කට්ටිය ගෙවල් වලනේ හිටියේ. එතකොට මේ මොබිලිටි රිස්ට්‍රික්ෂන් එකකින් හින්දා මේ සම්පූර්ණයෙන්ම මේ ආර්ථික ක්‍රියාකාරකම් ටික නැවතුණා. රයිට්. ඊට පස්සේ දෙවෙනි කාර්තුව පටන් ගත්තා. තුන්වෙනි කාර්තුව පටන් ගන්නකොට ඒක ජූනි මාසේ මැද ඉඳන් ඒක ලිහිල් කරන්න පටන් ගත්තා. ඒ රිකවරි එක අපේ ෂාප් කන්ස්ට්‍රක්ෂන් එක එහෙම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දැක්කා ඇති අර නැවතිලා තිබ්බ ඒවා ඒගොල්ලන්ට ගොඩක් ලොකු පාඩුවක්නේ. ඒවා එහෙම අල්ලගන්න පුළුවන් තරම් කියන්නේ වැඩිපුර පැය 24ම වැඩ කරන්න නැති සමහර ඒ වගේ අර කැච් අප් එක ටිකක් අර හිතුවට වඩා වේගවත් වෙනවා. ඒ හින්දා තමයි අර මේ මම තාටයක් ඉස්සරහට යනකොට අපි බේසිකලි අනිකුත් තත්ත්වයන් ගැන කතා කරද්දී මම ළඟ දැන් අතේ නැහැ පෙන්වන්න ඕගොල්ලන්ට අපි ලෝකයේ අනිකුත් රටවල් එක්ක ගත්තොත් එහෙම අනිකුත් රටවල් ඔක්කොම පළවෙනි දෙවෙනි ක්වාර්තුවේදීත් ඍණ ඩබල් ඩිජිට්ස් 20 වගේ වාර්තා කරපු ආර්ථිකයන් තුන්වෙනි කාර්තුවේදී ඍණ 5 6 වගේ අගයක තමයි තිබුණේ. හැබැයි ලංකාව ඍණ 16 ඉඳලා ධන 1.5ට ඒ කියන්නේ ලොකු පිම්මක් විතර. රයිට් V shape recovery එකක් විදියට තමයි තිබුණේ. ඕක අපේ ප්‍රශ්නේ වෙන්නේ අපි හතරවෙනි කාර්තුව පටන් ගන්නකොට ඔක්තෝබර් පළවෙනිදා ආපහු දෙවෙනි රැල්ල එනකොට ඒ හින්දා ආපේ මොමන්ටම් එකට පොඩි බලපෑමක් තියෙනවා. හැබැයි අර දෙවෙනි කාර්තුව විදිහේ ලොකු බලපෑමක් වෙන්න විදියක් නැහැ. මොකද දැන් සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ කරමින්නේ දැන් මේ පාෂල් ලොක්ඩවුන් එහෙම තියෙන්නේ. රයිට්. ඒ හින්දා එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ 3.9ක වගේ ඍණ ආර්ථික වර්ධනයක් මේ බලාපොරොත්තු වෙනවා 2020 අවුරුද්දට 21 මේ අපි හැමෝම මහන්සි වෙලා වැඩ කරගත්තත් අපිට ලොකු රිකවරි එකක් ගන්න පුළුවන්. චාමික ප්‍රශ්නයක් අහනවා ක්‍රෙඩිට් රේටින් එක චාමික මේ ජෙනරලි ඔයගොල්ලෝ දන්නවා ක්‍රෙඩිට් රේටින් කම්පැනි ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ තුන් ගොල්ලම අපිව ඩවුන්ග්‍රේඩ් කරා. ප්‍රධානම හේතුව උනේ ඩෙට් සස්ටේනබිලිටි. අපි රජයේ ණය වල තියෙන කොහොමද සස්ටේනබිලිටි කියන එක සිංහල වචනෙන් මේ පරිස්සමෙන් කොහොමද මේක මේ ස්ථීරසාරව රජයට ණය ටික ගෙවා ගන්න පුළුවන්ද කියන කාරණා. right අපි පහුගිය අවුරුද්ද ගත්තොත් එහෙම 2020 අවුරුද්දේ ශ්‍රී ලංකා රජයට අපිට ජාත්‍යන්තර මේ වෙළඳ පොලෙන් ණය ගන්න හම්බුන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් තමයි අපි ජාත්‍යන්තර වශයෙන් ණය ගන්න ක්‍රමය. ඒකට ඒ ණය ගන්න බැරි වෙනකොට අපිට හැබැයි ණය ගෙවන්න තිබුණා. right මේ ඔක්තෝබර් මාසයේ අපිට ගෙවන්න තිබ්බා US ඩොලර් බිලියන 1ක්. හරි එතකොට අපි ණය ගෙවන්න බැරි වෙනකොට අපිට ගෙවන්න වෙන්නේ මොනවද? විදේශ ණය ගන්න බැරි වෙනකොට. විදේශ ණය ගන්න එකක් විදේශ ණය ගන්න බැරි වුණා. දෙක සංචාරකයන්ගේ ඉපැයීම නැති වුණා. අපිට ප්‍රධාන වශයෙන් වෙන foreign direct investment විදියට ලොකුවට රට ඇතුළට ආපු මේ ආයෝජන අඩු වුණා. විදේශිකයෝ ලංකාවේ ආයෝජනය කරනවා රජයේ බැඳුම් කරවල ඒ වගේම මේ කොටස් වෙළඳ පොලේ ඒ වගේ කරන ගනුදෙනු ගොඩක් අඩු වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ පිටරට සල්ලි ආපස්සරයක් ආයෝජන අඩු වෙලා ආයෝජන එළියට ගලාගෙන ගියා. හරි. එතකොට ඔය ප්‍රධාන කරුණු ටිකින් හින්දා අපිට මේ විදේශ මූල්‍යයන් ලැබීම අඩු වුණා. right විදේශ මූල්‍යයන් ලැබීම අඩු වුණා. ඒ වගේම අපිට ණය ගන්න තියෙනකොට මොකද වෙනන්නේ එතකොට? අපි ඔන්න දැන් මම තියරි එකට ගාවනවා. අපි ණය ගන්න යනකොට අපිට සිද්ධ වෙන්නේ අපේ රටේ තියෙන සංජිත වලින් තමයි ණය ගවන්නේ. right ණය ගවන්නේ. right මම අපොක්සරයක් එනවා ඊට පස්සේ අපි ගිය සතියේ ඉගෙන ගත්ත පාඩමට මේ ණය ගෙවන්න වෙනකොට අපිට පාවිච්චි කරන්න ඕනේ සංජිත. එතකොට සංජිත බිලියන 7.6ක් විතර තිබ්බ එක අපි 5.5ක් විතර වෙනකන් මේ අවුරුද්දේ අඩු වෙලා තියෙනවා බිලියන 2කින් විතර අඩු වුණා. right ඒකට ප්‍රධාන හේතුවක් වුණේ ඔය විදේශ විනිමය ලැබීම් ප්‍රමාණයට වඩා ගෙවීම් ප්‍රමාණය වැඩි වෙලා ඔහුගේ අවුරුද්දේ අපේ. ඉතින් එහෙම තියෙනකොට සහ රජයේ ණය ගැනීම රජයේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට තමයි ණය ගන්නෙ. මම ඊට කලින් කියලා තියෙනවා. දැන්ට වාර්තා වෙන්නේ 90කට වැඩි වෙයි කියලා. right ගොඩක් ලාට 100යි කියන බලාපොරොත්තුවක් තියෙනවා මේ අවුරුද්දේ සමහර විට. right අපි බලමු 90ක් විතර දැනට තියෙනවා. එහෙම තියෙද්දී ඒකෙන් 50ක් විතර විදේශ ණයනේ 90ක් විතර ණය තියෙනවා. කියන්නේ ලංකාවේ ආර්ථිකයේ සමස්ත
වටිනාකම් ට්‍රිලියන 15ක් තියෙද්දි ඒකෙන් ට්‍රිලියන 14ක් තියෙනවා ණය. ඒකෙන් 50ක් විතර ඒ කියන්නේ ණය වලින් භාගයක් විතර විදේශ ණය තියෙනවා. එතකොට විදේශ ණය ගෙවන්න නම් විදේශ විනිමය ලැබීම තියෙන්න ඕන. විදේශ විනිමය නොලැබෙනකොට අපිට පොඩි මේ ඔය රේටින් ඒජන්සිස් කන්සර්න් එක. ඕක තමයි මේජර් කන්සර්න් එක. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ඩවුන්ග්‍රේඩ් කරනවා. ඩවුන්ග්‍රේඩ් කරනකොට වෙන ඉම්පැක්ට් එක තමයි අපි ඊළඟ පාර ජාත්‍යන්තර වෙළඳපොළට යනකොට රට වෙනුවෙන් තියෙන රිස්ක් ප්‍රීමියම් එක ගොඩක් වැඩි. එතකොට දැන් ඔය මේ ඔයගොල්ලෝ දැක්කලා ඇති මම ඔයගොල්ලෝ ෂෙයා කරනවා ඇති ඔය පොලි අනුපාතික ස්ට්‍රක්චර් එක එහෙම කට්ටිය ෂෙයා කරනවා තායිලන්තයේ 1.1.5යි ඉන්දියාවේ 4යි මේ කොහෙද තව රටවල් දාලා ලංකාවේ පොලිය 9යි 10යි කියන. එහෙම වෙන්නේ අපේට තියෙන රිස්ක් ප්‍රීමියම් එක අවදානම ගොඩක් වැඩි. කියන්නේ අපිට මේ වගේ GDP එක අඩු අගයක තියාගෙන growth එක බොහොම අඩු growth එකකුයි debt to GDP දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ණය ලොකු ගානකුයි ඔය ටික ඔහොම එනකොට අපිට රට වෙනුවෙන් විදේශිකයෝ බලන්නේ data වලින් බලන්නේ. හොඳේ. අපේ තියෙන gut feeling එක නෙමෙයි data වලින් පෙන්වන්න ඕන. එතකොට ඒ වගේම පේන numbers දිහා බලලා ඒගොල්ලෝ තීරණය කරනවා ලංකාව වෙනුවෙන් තියෙන රිස්ක් ප්‍රීමියම් එක 5%යිද 2%යිද කියලා. ඒකට අපිට රිස්ක් ප්‍රීමියම් එක 4%ක විතර රිස්ක් ප්‍රීමියම් එකක් තියෙනවා. ඒක උඩ තමයි පොලි අනුපාතික එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වෙන ඒවා ඒ ඔක්කොම තීරණය වෙන්නේ. ඒකයි අපේ පොලි අනුපාතික ස්ට්‍රක්චර් ටික උඩින් තියෙන්නේ. මේ ඒ හින්දා අපිට ප්‍රධාන වශයෙන්ම දෙන වෙන දේ තමයි අපි ජාත්‍යන්තර වෙළඳපොළට ගියොත් එහෙම අපිට ගෙවන්න වෙන පොලිය අපි ණයක් ගන්නවා නම් ගෙවන්න වෙන පොලිය ගොඩක් වැඩි වෙනවා. ඒක තමයි ඩිරෙක්ට්ලිම තියෙන මේ ඉම්පැක්ට් එක. ඉතින් අපිට ගන්න බැරි වුණත් අපිට ප්‍රශ්න කරනවා කොහොමද විදේශ විනිමය රට ඇතුළට එන්න ඕන ණය ටික ගෙවා ගන්න නම් හින්දික අපේ බැංක්ස් වල LC රිජෙක්ට් කරනවද වෙන රටවල ෂෙයා මාකට් ඉන්දික මටත් මම හිතන්නේ ඒව න රූමර්ස් රයිට් මේ ෂෙයා මාකට් එක අප්ඩේට් වෙන්න අපි දැන් මේක හොඳටම අඩු වෙලා තියෙනකොට ඔයගොල්ලෝගේ දැන් පොලි අනුපාතිකත් එක්ක ගන්න පොලි අනුපාතික දැන් මම කියවනේ පොලි අනුපාතික බොහොම අඩු වගේක තියෙන්නේ කියලා 5% විතර. එතකොට පොලි අනුපාතික අඩු වෙනකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඊට වඩා ප්‍රතිලාභයක් ලැබෙන තැන්වල ගිහින් ආයෝජනය කරන්න උත්සාහ කරනවා. එතකොට කියන්නේ ඉක්විටි මාකට් එක කියන්නේ long term assets වලට යන්න බලනවා. මේක short term එකේ අපිට පොලි අඩු වෙන තියෙනවා. right? එතකොට switch වීමක් වෙනවා. එතකොට ඔයගොල්ලෝගේ deposits අරගෙන share market එකේ නැත්නම් bonds වල එහෙම නැත්නම් මේ real estate වල හරි වෙන තැනක ආයෝජනය කරන්න උත්සාහ කරනවා. එහෙම ආයෝජනය කරනකොට තමයි indices up වෙන්නේ. ළඟදී indices 7000 ගේ සීමාව පවා පහු කරලා ගිය සතියේ right කියන්නේ activities ගොඩක් වැඩි බිලියන රුපියල් බිලියන 3ක විතර daily activities එකෙන් සිද්ධ වෙනවා share market එකේ right ඒක තමයි මේ story එක හොඳයි මේ ඔයගොල්ලෝ ඒ වගේ අර ඉකොනොමි එක ගැන ඕවරෝල් අයිඩියා එකක් තියා ගන්න ඔයගොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ එහෙම ඉන්නකොට ඕන තැනක ගිහිල්ලා ෆේස් කරන්න පුළුවන් අහන දෙන ප්‍රශ්නකට උත්තරයක් දෙන්න පුළුවන් ඒක එහෙම වුණාම ඔයගොල්ලන්ට හරි වැදගත් වෙනවා රයිට් ඒ හින්දා අපි මේ සබ්ජෙක්ට් එකට රිලේටඩ් මේ හැමදේම හොඳේ නිකන් මනි සප්ලයි එක වැඩි වෙනවා කියන එක වගේ දෙයක් නෙමෙයි අපි මෙතෙන්දී පාඩමේදී ඉගෙන ගන්න ඕනේ ඕවර්ऑල් කොහොමද ඉකොනොමි එක ෆන්ක්ෂන් වෙන්නේ කියන එකත් එක්කයි ඔයගොල්ලන්ට මං හිතන්නේ ස්ක්‍රීන් එක පේනව නේද? ඔස්ස පේනවා. පේනවනේ? thank you. එදා ගිය සතියේ අපි කතා කරේ මොකද ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගිය සතියේ කතා කරපු දේ මම රීකැප් කරගෙන යන්නම්. අපි ඉගෙන ගත්තා මුදල් සැපීම ක්‍රම දෙකක් එකක් ව්‍යවහාර මුදල් මූල්‍ය තැන්පතු වල තියෙන දේවල් right එතකොට ඔයගොල්ලන්ට අලුත්ම මේ ඩෙවලොප්මන්ට් එක දකින්න ඇති පහුගිය දවස්වල අලුතෙන් රුපියල් 20 පාසියක් එලි දක්වන ඒ කමරේටිව් කොයින් එකක් හොඳේ ඒ කමරේටිව් කොයින් එක ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගිහිල්ලා මාකට් එකෙන් බඩු ගන්නකොට පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ
සංසරණේ තියෙන එකක් නෙමෙයි. හරි. හැබැයි සංසරණේ තියෙන මේ කාසියක් ළඟදී එයි. හරි. ඒතර කාසියා නෝට් වල ඒක ඔලිය තියාගන්න මේ ඊට පස්සේ මම කිව්වා අපි ආර්ථික විද්‍යාවේ මුදල් කියලා කියන්නේ hard cash වලට විතරක් නෙමෙයි. අපි මුදල් ප්‍රභේදයන් කීපයක් අඳුනා ගන්නවා. එකකින් අපි එදා ඉගෙන ගත්තේ පදනම් මුදල් කොහොමද හදන්නේ කියන එක. රයිට් අපි එකින් එක රිකැප් කරගෙන යමු. මට මේ white board එක පාවිච්චි කරන්න බැරි වුණ හින්දා මම අද white board එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න කොහොමද ඒක වෙන්නේ කියන එක. රයිට්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා පදනම් මුදල්. නැත්නම් සංචිත මුදල් කියන කාරණේ. රයිට්. එතකොට මතකයිද සංචිත මුදල් කියලා කියන්නේ ඒක තමයි රටේ මුදල් සැලසුමට පදනම වැටෙන්නේ. රයිට්. මුදල් තෝගයට පදනම වැටෙන්නේ. ඒකට අපි විවිධ නම් කිව්වා. අධිබලත මුදල් කියනවා කිව්වා. සංචිත මුදල් කියනවා. මුදල් පදනම කියන. ඔය නම් තුන තමයි මහ බැංකු මුදල් කියලා සමහර තැන්වලදී පාවිච්චි වෙලා තියෙන්න පුළුවන්. නේ? ඔය. එතකොට අපි ඉගෙන ගත්තා සංචිත මුදල් මේ අපි මුදල් සමස්තයන් කතා කරනකොට අපි ක්‍රම දෙකකින් ඉගෙන ගන්නවා. එකක් තමයි වත්කම් පැත්තෙන් වගකීම් පැත්තෙන්. අපි බැලන්ස් ෂීට් එකක් ගත්තොත් එහෙම හැම වෙලාවෙම ඔයගොල්ලෝ මොනම කල් හරි මේ assets and liability වත්කම් වගකීම් ප්‍රවාහයන් දෙක සමානව කරගන්න. right සමාන වෙන්න ඕනේ. ඒකට ඒ වගේම මුදල් සමස්තයන්ට අපි ක්‍රම දෙකකට හදන්න පුළුවන්. ඒ හදන ක්‍රම දෙකකින් එක පැත්තක් වත්කම් පැත්තෙන් තියෙනවා අනිත් පැත්ත වගකීම් පැත්තෙන් තියෙනවා. ඒතර වගකීම් පැත්තෙන් සංචිත මුදල් කියන්නේ මොනවද කියලා අහුවොත් කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අදාළ වෙන්නේ සංසරණයේ පවතින කාසි හා නෝට්ටු තොගයයි රජයේ වාණිජ්‍ය බැංකු සහ රජයේ නියෝජිත ආයතන මහ බැංකුවේ තැන්පත් කරගෙන යන තැන්පතු ප්‍රමාණය. එතකොට වාණිජ්‍ය බැංකුව අනිවාර්යෙන් මහ බැංකුවේ තැන්පතු පවත්වාගෙන යන්න ඕන කියලා කිව්වා. ඒ තැන්පතුට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. Statutory Reserve Ratio කියනවා. right? එතකොට ඒක දැන් තියෙන 2%. ඉස්සර අවුරුද්ද පටන් ගන්නකොට 5% තිබ්බේ. හොඳේ. එතකොට ඒ කියන්නේ රුපියල් 100ක තැන්පතක් ඔයගොල්ලෝ බැංකු පද්ධතියට බාර ගන්නකොට ඔයගොල්ලෝ බැංකු පද්ධතියෙන් අපි ළඟ දැන් මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන රුපියල් 2ක් right මම එදා මට වෙන්නන්න බැරි වුණ ඒ කොහොමද ඒක වෙන්නේ කියන කාරණය මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් right අපි ගමු මේ ජනවාරි 1 right මේ ජනවාරි 1 මේ තියෙන්නේ පෙබරවාරි 1 right මේ තියෙන්නේ මාර්ච් 1 නේ ජනවාරි 1 වෙනිදායි පෙබරවාරි 1 වෙනිදායි මාර්ච් 1 වෙනිදායි right දැන් ඔයගොල්ලෝ ජනවාරි 1 වෙනිදා ඉඳන් පටන් ගන්නකොට අපි මාසේ සංචිත රිසර්ව් පීරියඩ් කියලා බෙදා ගන්නවා right රිසර්ව් පීරියඩ් එක කියලා කියන්නේ සංචිත බැංකුව ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකම් ඔයගොල්ලෝ දැන් ඉදිරියදා ඔයගොල්ලෝගේ දැන් බැංකු පටන් ගත්තට පස්සේ 1 වෙනිදා ඉඳන් 15 වෙනිදා වෙනකම් මෙන්න මේ කාල සීමාවෙදී තැන්පතු ගන්නවා. right ජනවාරි 1 ඉඳන් මේ 15 වෙනිදා. right මේ 15 තැන්පතු ගන්නවා. right එතකොට දැන් හිතමු මෙතන තැන්පතු තොගේ වටිනාකම මොකක්ද පේන්නේ නේ ඔයගොල්ලෝ හරියට. තැන්පතු තොගේ වටිනාකම 200යි කියන එක. right. එතකොට ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන්
15 වෙනිදා වෙනකන් එකතු කරගත්ත ඉලක්කම් පේන්නේ මේ ප්ලෑන් එක හොඳට වැඩ කරන්නේ නැහැ. 200 හරි 200. ඒ කියන්නේ මොකක්ද outstanding deposits කියන එක. හොඳයි. තැන්පතු තොගය. එතකොට ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට ඔයගොල්ලෝගේ සම්පූර්ණ තැන්පතු තොගය මොන හරි බිලියන හරි 200යි කියලා හිතන්න. right? එතකොට ඔයගොල්ලෝ ටෙක්නිකලි කොච්චරක් මහ බැංකුවේ තියන්න ඕනද? එකෙන් 2%. right? 2%. එතකොට බිලියන 200ක තැන්පතු තියෙනවා නම් ඔයගොල්ලෝ බිලියන 4ක් මහ බැංකුවේ තියනවා. මේක බැංකු පද්ධතියෙම තියෙන තැන්පතු තොගය එකතුව බිලියන 200 කියලා හිතුවා. හොඳයි. right? පැහැදිලිනේ 2%. හරි 2%ක සංචිත අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඊට පස්සේ ඔයාලා ඊළඟ සතියක් එනවනේ. ජනවාරි ඊළඟ සති දෙක. මේක තමයි රිසර්ව් පීරියඩ්. හරි ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි 15 වෙනකන් තමයි සංචිත කාල පරිච්ඡේදය. නැත්නම් රිසර්ව් පීරියඩ්. ඒක දෙවෙනි පීරියඩ් එක තමයි ජනවාරි 15 ඉඳලා 31 වෙනකන් කාලය. right? ජනවාරි 15 ඉඳන් 31 වෙනකන්. එතකොට හිතන්න මේකට මේ කාලය තුල මේ outstanding තොගයට තව 100ක් එකතු වුණා කියලා හිතන්න. ඒ වෙන්නේ මේකට තව තැන්පතු බිලියන 100ක් එකතු වුණා කියලා හිතන්න. පැහැදිලි නේද? ජනවාරි මාසේ 15යි 31යි අතර බිලියන 100ක් තව එකතු වෙනවා. එතකොට අපි ළඟ තියන්න ඕන ගාන කීයක්ද වෙන්නේ? දැන් 102 ඒවා 102ක් තියන්න ඕන. එතකොට බිලියන 6ක් තියන්න. right? බිලියන 6ක් තියන්න. right? දැන් මෙතන තියන්න ඕනේ බිලියන 4යි. මෙතන තියන්න ඕන බිලියන දැන් 6යි. right? එතකොට අපි ඊළඟ මාසේ ඊළඟ පීරියඩ් එකට යනවා. ඒක තමයි දේශීය වලට කියලා දෙන්න. ජනවාරි පෙබරවාරි මාසේ 15 වෙනිදා. මේ පීරියඩ් එකේ හරි ඔයගොල්ලෝ සෙන්ට්‍රල් බැංක් එක කැල්කියුලේට් කරලා මෙන්න මෙතෙන්දී පෙබරවාරි මාසේ 1 වෙනිදාට කලින් ඔයගොල්ලෝ බැංකුව වලට කියනවා ඔයගොල්ලෝ ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් 15 වෙනිදා වෙනකන් රුපියල් බිලියන 200ක තැන්පතු තොගයක් ඔයගොල්ලෝ තියාගෙන ගියා. ඒ හින්දා ඔයගොල්ලෝ මහ බැංකුවේ තියාගෙන යන්න ඕන සංචිත අවශ්‍යතාවයකින් 2%යි. ඒ කියන්නේ බිලියන 4යි. ඒ බිලියන 4 තියාගන්න ඕන කොයි කාලෙදිද? මෙන්න මේ කාලෙ. මේ දෙවෙනි 102 ගානේ බිලියන 4ක් කොට මෙන්න මේ පෙබරවාරි මාසේ 1යි පෙබරවාරි 15යි අතර කාල සීමාවේ තියාගන්න ඕන. පැහැදිලිද? දැන් ඊට පස්සේ ඊළඟකට ටක් ගාලා යන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ජනවාරි මාසේ 15යි 31යි අතර ඔයගොල්ලන්ගේ අවුට්ස්ටෑන්ඩින් එක 100කින් තව වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතනින් 300ක් වෙනවා. right? බිලියන 300යි. එතකොට ඔයගොල්ලෝ පෙබරවාරි මාසේ 15 ඉඳන් මේ 28 වෙනිදා වෙනකන් කාල සීමාව තුළ ඔයගොල්ලෝ දැන් බිලියන 4ක් තියාගෙන හරියන්නේ බිලියන 6ක් තියාගන්න ඕන. පැහැදිලිද? හැමෝටම. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ ඉන්න කාල සීමාවේ තියාගන්නේ, ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි 15 වෙනකන් ඉන්න කාල සීමාවේ මහ බැංකුව ඇතුලේ තියාගන්න ඕන 2%යි කියන්නේ කවදා සංචිත මේ කවදා තැන්පතු වල පදනම මතද හැදිලා තියෙන්නේ. දෙසැම්බර් මාසේ 1 වෙනිදා ඉඳන් 15 වෙනකන් ඔයගොල්ලෝගේ තිබුණු තැන්පතු තොගේ වටිනාකමෙන් 2%ක් තමයි ජනවාරි මාසේ 1 වෙනිදායි 15යි අතර තියාගන්නවා. ඒ කියන්නේ හරියටම රිසර්ව් පීරියඩ් එක මාසයක් පිටිපස්සේදී තියෙන ඩේටා වලින් තමයි හදලා දෙන්නේ. පැහැදිලිද හැමෝටම? කාට හරි ගැටලුවක් තියෙනවද? හොඳට අය අමතක කරගන්න එපා. ඔක SRR එක හැදෙන්න හැටි. ඔක මේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද සංචිත පීරියඩ් එකක් කියන්නේ මොකද්ද වගේ එකක් එන්න පුළුවන්. සංචිත හදන්නේ මොකද්ද කියන්න පුළුවන්. ඔයගොල්ලන්ට හදලා දෙන්න කියන්න පුළුවන්. SRR එක 105යි නම් තැන්පතු මෙච්චර කාලයක් තිබ්බනම් මෙන්න මේ කාලේ අපි කොච්චරක් තියාගන්න ඕනද වගේ ඕනම ගාණක් හදා ගන්න පුළුවන් වෙනවා. right? පැහැදිලිනේ? එතකොට රිසර්ව් පීරියඩ් කියලා හැදෙන්නේ මාසේ හරියටම 1 වෙනිදා ඉඳන් 15ට.
සති දෙක කියන කාලය. හරි. ඒකට 16 ඉඳන් 31ට කියන කාලය අදාළ වෙන්නේ ඊළඟ පීරියඩ් එකට. එතකොට ඒ පීරියඩ් එකට අදාළව ඒකේ කොරස්පොන්ඩින් ඩිපොසිට් තියාගන්න ඕනේ ඊළඟ මාසේ අදාළ ජනවාරි මාසේ 1.15 අතර ගනුදෙනු තැන්පතු වලට නම් පෙබරවාරි මාසේ 1.15 අතර කියන ඔළුවේ ඔය කොන්ක්‍රීට් විදිහට දාගන්න. හොඳයි. රයිට්. එතකොට ඒක අදාළ වෙන්නේ වාණිජ බැංකුවට විතරයි. එතකොට මේ කමර්ෂල් බැංක්ස් තියාගෙන ඩිපොසිට් වලින් අදහස් වෙන්නේ මෙන්න මේ අපි ළඟ තියාගෙන යන තැන්පත්. ඉතින් වාණිජ බැංකු සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දශමයටම හැමදාම ඕක 102 තියාගෙන ඉන්නේ නැහැ. ඒකට වැඩියෙන් චුට්ටක් තියාගන්න පුළුවන්, අඩුවෙන් ටිකක් තියාගන්නත් පුළුවන්. on average 102ක් තියාගන්න ඕනේ. right? on average 102. ඒ තියාගන්නේ මොන තැන්පත් වලින්ද? එකත් අමතක කරන්න එපා. සියලුම රුපියල් තැන්පත් වලින්. එතකොට foreign currency deposits තැන්පතු මොන හරි ඔයගොල්ලෝ ළඟ තියාගෙන ඉන්නවා නම් ඒකට අදාළව සංචිත අවශ්‍යතාවයක් දැන් ලංකාවේ නැහැ. right? ඕක ජාත්‍යන්තර විදිහට අපි ගත්තොත් එහෙම අපි වෙන රටවල් වල සංචිත අවශ්‍යතා එක එක විදිහට වෙනස් වෙනවා. මේ සමහර මේ බැංකු වල තියෙන assets වත් දිහා බලලා වෙනස් වෙනවා. ඒ කියන්නේ පොඩි බැංකු වලට රිස්ක් එක වැඩි නම් එයාලගෙන් වැඩිපුර සංචිත තියා ගන්න පුළුවන්. right? ඒ වගේ අර ඕකේ අරමුණ අපි පස්සේ ඉගෙන ගමු මොනිටරි පොලිසි ඉගෙන ගන්නකොට මේ ආර්ථිකයේ තියෙන තත්ත්වය සහ අදාළ මූල්‍ය අංශයේ තියෙන ශක්තිමත්භාවය මත මේ කොහොමද ඔක 102ද 4ද කියන එක පිළිබඳ තීරණය කරගන්න. නමුත් ලංකාවේ අපි පොදුවේ වාණිජ බැංකු වලට අදාළව තියෙන්නේ 2% කියන මේ කියන්නේ තනි ෆ්ලැට් රේට් එකක් තමයි අදාළ වෙන්නේ. මේක අදාළ වෙන්නේ නැහැ එතකොට විශේෂිත බැංකු වලටවත් ෆිනන්ස් කම්පැනි වලටත්. හොඳයි. ඒ කියන්නේ බේසිකලි සෙන්ට්‍රල් බැංක් එකේ accounts තියාගෙන යන රියල් RTGS එකේ accounts තියාගෙන යන වාණිජ බැංකු ටිකට තමයි අදාළ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ක්‍රම දෙකකින් මේක ගණනය කරනවා කියලා. right? ක්‍රම දෙකකින්. ඒ කිව්වේ වත්කම් පැත්තෙමුයි වගකීම් පැත්තෙම. right? මේක අපි ඉගෙන ගත්තානේ. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකක් තියන්න මේක. right? මේ ස්ලයිඩ් එක ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ තියාගන්න. එන්න දුලි ප්‍රශ්නයක් අහනවා සරසර එක වෙනස් වුණාම print එකේදී තියෙන සරල එක නැතුව වෙනස් වෙච්ච රේට් එකද ඇප්ලයි වෙන්නේ. දුලිප් හොඳ ප්‍රශ්නයක් අහනවා. එතකොට SRR රේට් එක මොනම වෙලාවක හරි වෙනස් කරොත් කොහොමද ඒක ඇප්ලයි වෙන්නේ කියලා. ඒ හින්දා ඔය බලන්න අපි SRR එක වෙනස් කරන හැම වෙලාවකම පැහැදිලිවම කියනවා මේ රේට් එක ඇප්ලිකබල් වෙන්නේ අතර SRR එක අපිට හිතු ගමන්ම මේ අද වෙනස් කළා අද ඉඳන් වෙනස් වුණා කියන්නේ නැහැ අපි. right? ඒක වෙනස් වෙන්නේ මේ රිසර්ව් පීරියඩ් එක පටන් ගන්න තැනකදීම තමයි. එතකොට එක්කෝ මාසේ පළවෙනිදා එහෙම නැත්නම් මාසේ 16 වෙනිදා. හරි? ඒ පටන් ගන්න කියන්නේ වැඩ කරන දවසක් නම් පළවෙනිදා එදා. ඔෆ් මේ නැත්නම් දෙවෙනිදා නම් වැඩ කරන්නේ අන්න එදාට. right? වැඩ කරන දවසට තමයි ඇප්ලයි කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් 12 විතර නම් ඩිසිෂන් එක ගන්න. ඒක අදාළ වෙනවා 16 වෙනිදා ඉඳන් හැදෙන රිසර්ව් පීරියඩ් එකට. right? අපි හිතමු මාසේ 20 වෙනිදා විතර නම් අපි තීරණය ගන්න මුදල් ප්‍රතිපත්ති තීරණය ගන්න මේ SRR එක චේන්ජ් කරනවා 2% ඉඳන් 3% දක්වා වැඩි කරනවා වගේ එකක් කියලා. එතකොට ඒක ඇප්ලිකබල් වෙන්නේ කවදද නැද්ද? ඊළඟ රිසර්ව් පීරියඩ් එක පටන් ගන්නකොට. එතකොට ඒක ප්‍රැක්ටිකලිටි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නොවෙන්න තමයි ඉම්ප්ලිමන්ටේෂන් එක සිද්ධ වෙන්නේ. හරි? අපි හරියටම කියනවා මෙන්න මේකෙදි තමයි ඔයගොල්ලන්ටත් පොඩි කාලයක් හම්බ වෙනවා මේ බැංකු පද්ධතියට. මොකද ඔයගොල්ලෝගේ කැෂ් ෆ්ලෝ එකට මේක ඍජුවම බලපාන හින්දා. right? හොඳ ප්‍රශ්නයක්. එතකොට මේ අපි මේක නම්බර්ස් වලින් මේ ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙන්න ඕන. right? නම්බර්ස් වලින් ප්‍රසන්ට් කරන්න පුළුවන්. right? එතකොට දැන් මට ඕන වෙනවා ඉස්සරහ වයිට් බෝඩ් එක. වයිට් බෝඩ් එක නම් හොඳයි. වයිට් බෝඩ් එකේ පේන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
පේන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට එච්චර හොඳට අපිට දෙන්න tapi එනකන් පැන් දෙයක් එනකන් මේක මගේ the balance sheet එක මේ central bank එකේ balance sheet එක right අතුපානේ යම් දැනට right මේ පැත්තේ මම තමයි මගේ liability side එක මේ පැත්තේ මම asset side එක දාලා right වගකීම් පැත්ත වත්කම් පැත්ත ඒකට වගකීම් ප්‍රධාන වශයෙන්ම මගේ මොනවාද තියෙන්නේ currency circulation එන්නේ සංසරණේ පවතින මුදල් තොගයේ මගේ වගකීමක් හරි එතකොට දැන් වෙනකොට currency බිලියන 800ක් විතර තියෙනවා හරි බිලියන 800ක් විතර තියෙනවා ඊට අනුතරව අපේ වගකීම් පැත්ත තමයි temp deposit හරි deposit ටික ඔක්කොම එකතු කරාම මේ දවස්වල තියෙන්නේ බිලියන 150ක් හරි එතකොට මේ දෙක එකතුව තමයි අපේ සංචිත මුදල් කියලා ගන්න. වගකීම් පැත්ත පැහැදිලිව කරනවා. right? ඩිපොසිට් කියලා මම ගත්තේ ඔක්කොම ටික. එතකොට වාණිජ බැංකුව අපි ළඟ තියාගෙන යන ටිකයි රජයේ තියාගෙන යන ඒවයි අර නියෝජිත ආයතන තියාගෙන යන ඒවයි ප්‍රයිමරි ඩීලර්ස්ලයි ඔක්කොගෙම තියෙන තැන්පතු ටික තමයි මේ තියෙන්නේ. right? ඊට පස්සේ වත්කම් පැත්ත ගත්තා. අපි දෛගන ගත්තා. මොකක්ද ප්‍රධාන වත්කම් වර්ගයේ net foreign asset शुद्ध දේශීය සුද්ධ විදේශීය වත්කම් මොනවාද शुद्ध විදේශීය වත්කම් කියලා අපි එදා ඉගෙන ගත්තේ රටේ තියෙන සංචිත මුදල් foreign reserves ටික හරි ඒක අදාගෙන මහ බැංකුව තමයි රටේ සංචිත කළමනාකරණය කරන්නේ. එතකොට රටේ තියෙන සංචිත විදේශ සංචිත ටික ඔක්කොම අදාළ වෙනවා. ඒ කියන්නේ රටට මහ බැංකුවට අයත් වෙලා තියෙන විදේශ විනිමයෙන් තියෙන කියන්නේ foreign currency වලින් තියෙන වත්කම් තොගය තමයි මේ සුද්ධ විදේශ වත්කම් කියලා කියන්නේ. සුද්ධ කියන වගේ ඇවිල්ලා තියෙන්නේ payable අපේ වගකීම් පැත්තක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෙවීම් එහෙම වෙන්න තියෙන්න පුළුවන්. ඒ දේවල් අයින් කරලා තමයි සුද්ධ විදේශ වත්කම් කියලා මහ බැංකුවේ ගන්න. එතකොට මේක දැන් පොඩි අගයක තියෙන්නේ අපි දෙවෙනි එක තමයි අපේ ප්‍රධාන මේක ඩොමෙස්ටික් ඇසෙට්. ඔයගොල්ලෝගේ බැලන්ස් ෂීට් එක ගත්තොත් ඒ විදිහටම තමයි. හොඳේ. සුද්ධ දේශීය වත්කම්. net domestic assets. සුද්ධ දේශීය වත්කම්. මේක කවුද අපි හැමෝම මේක මේ simple T account එක අපිට ඕන වෙනවා simple account එක අපිට ඕන වෙනවා මේ විභාගයට හරිම ලේසි ඉලක්කම් ටිකක් දාගෙන මේ අහන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. right? ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝම මේක මේ පොඩ්ඩක් ඉඳ තියෙන්න දැන් මම මෙතන ස්ක්‍රීන් එකට ફોකස් කරලා පොඩි වැඩ කරපුවාට කමන්නේ. ඔයගොල්ලෝ ටිකක් ඉඳ තියෙන්න මේ ලියා ගන්න හැම වෙලාවෙම right? මොකද මේක එකට තියාගන්න සුද්ධ විදේශ වත්කම් වලට මොනවද එන්නේ රටේ තියෙන විදේශ සංචිත ටික. ඒ යටතේ තියෙන පුළුවන් මොනවද? මහ බැංකුව දැන් ඒ විදේශ විනිමය ගනුදෙනු වලින් තියෙන ඔක්කොම ගිණුම් ටික තියෙනවා. ඒ බැලන්සස් ටික. ඔයගොල්ලෝ කියනවා nostro accounts ටික. right? nostro accounts වල තියෙන සල්ලි ඔක්කොම අදාළ වෙන්නේ net foreign assets වලට. ඊට අමතරව මහ බැංකුව විදේශීය වෙළඳ පොලේ ආයෝජනය කරලා තියෙන භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර money market ඒ කියන්නේ FD වගේ දාලා තියෙන ඒවා ඒ වගේ දේවල් ඔක්කොම මේ සුද්ධ විදේශ වත්කම් ගණයට තමයි අදාළ වෙන්නේ. උදාහරණ විදිහට ගත්තොත් සංචිත විදේශ සංචිත තොගය
ඒක තියෙන්න පුළුවන් කොහොමද කියන එකත් පොඩ්ඩක් එකක් දෙකක් උදාහරණ දෙක තුනක් මේක ලියලා තියාගන්න. ඒකට මාමතක වෙන්නේ නැහැ කවදාවත්. දැන් සුද්ධ දේශීය වත්කම් net domestic asset මේකේ ප්‍රධානම net domestic assets තමයි net credit to government. රජයට දෙන ශුද්ධ ණය. රජයට දෙන ශුද්ධ ණය net credit to government. right? රජයට දෙන ශුද්ධ ණය. මම එදා කිව්වා ඔයගොල්ලන්ට රජයට ණය ක්‍රම දෙකකට දෙනවා. right? ණය ක්‍රම දෙකකට දෙනවා. ඒක පළවෙනි එක තමයි provisional advance. తాවකාලික අධිකාර. right? දෙවෙනි එක තමයි රජයේ තියෙන government securities holding නැත්නම් residual කියලා මම දැන් ලියන්න. government security GSEC. government securities holding. මතකනේ provisional advance. අමතක කරන්න එපා. කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන් දෙයක්. ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්න ඕනේ. provisional advance කියලා අපි ඉගෙන ගත්තේ රජයේ අයවැය ඉදිරිපත් කරනකොට රජය තමන්ගේ ආදායම අපිට මෙන්න මෙච්චරයි කියලා කියනවා අපේක්ෂිත ආදායම. මුදල් නීති පනතෙන් කියනවා ඒ රජයේ අපේක්ෂිත ආදායමෙන් 10% දෙන්න පුළුවන් ණයක් විදියට මහා බැංකුවට දෙන්න පුළුවන් කියලා. right? අන්න ඒක තමයි provisional advance කියලා කියන්නේ. එතකොට දැනට අපි ළඟ තියෙනවා කියන්නේ 2020 අවුරුද්දට provisional advance එක 20 බජට් එක ඉදිරිපත් වුණා මේ 21 බජට් එක ඉදිරිපත් කරනකොටම. එතකොට රජයේ ඇස්තමේන්තුගත ආදායම් බටපත් උනේ ට්‍රිලියන 1.54යි. ඒ කියන්නේ බිලියන 1540යි. හරි? එතකොට 1540කින් අපි 10%ක්. කියන්නේ බිලියන 154ක් දැන් අද වෙනකොට රජයට ණය විදිහට දීලා තියෙනවා. right? 20 ඉලක්කම් වෙනස් වුණා. එහෙනම් ලොකුවට ඉලක්කම් වෙනස් වුණා. මේ 19 තිබුණේ බිලියන 240ක්. ඒක 154ට අඩු වුණා 2020 දී. රජයේ ආදායම ගොඩක් අඩු වෙච්ච හින්දා. හරි? පැහැදිලි නේද කාරණේ? right? ඒකට ඊළඟ කොටස තමයි මහා බැංකුව බැලන්ස් ෂීට් එකේ තියාගෙන යනවා වත්කමක් තමයි රජයේ සුරකෝපක්. right? හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන තමයි ඔයගොල්ලෝ ක්‍රිටිකලිම වරද්ද ගන්න තැන. මම එදත් මේක කිව්වා. සර්. ඔව් කියන්න. අයියේ ආදායම් අඩු වුණාට පස්සේ ඒකට මේ අවුරුද්දට ප්‍රොෆෙෂනල් ඇඩ්වාන්ස් ගන්න බැරිද? ගන්න බැරි නෙමෙයි. දැන් 2020 ආදායම 2019 මම කතා කරන්නේ. හොඳේ 2019 ඇස්තමේන්තුගත ආදායම අනුර 2400 240ක් කරන 2400 2370 ගානක්. හොඳේ 2400. ඒක තමයි ඇස්තමේන්තුගත ආදායම. ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ බජට් එකේදී දැන් කියනවානේ මගේ මෙන්න රෙවෙනියු මෙන්න ටැක්ස් එකෙන් මම මෙච්චරක් ගන්නවා වැට් එකෙන් මම මෙච්චරක් ගන්නවා එක්සර්සයිස් ඩියුටි වලින් මෙච්චරක් එනවා කස්ටමර් කියලා කොහොම සහ බදු නොවන ආදායම් බදු මෙච්චරක් එනවා සහ බදු නොවන ආදායම් මෙච්චරයි කියලා රජය තමන්ගේ ආදායම පෙන්නනවා right ලොකු නම්බරයක් තියෙනවා ඒකල්ල පෙන්නන්නේ වියදම් ටික. එතකොට රජයේ ඔය ආදායම් පෙන්නන ආදායම් කොටසෙන් 10% තමයි අපි ගෙවන්නේ. එතකොට එස්ටිමේට්ෙන් 10% තමයි ගෙවන්නේ. හරි? රියලයිස් මේ කියන්නේ ඇක්චුවල් මේ රෙවෙනියු එකෙන් නෙමෙයි. ආදායමෙන් නෙමෙයි. right? එතකොට 2019 බිලියන බිලියන 240ක් ගෙවන්න උනා. මොකද බිලියන 2400ක් ඒගොල්ලෝ ආදායම විදියට අපේක්ෂා කරපු හින්දා. හරි? ඊට පස්සේ 20 බජට් එක ආවේ 2021 බජට් එකත් එක්කම ආවේ. හරි? ජනගේ 20 බජට් එකක් තිබුණා නෑනේ. අර voter account වලින් ගියේ අවුරුද්දම. හරි? voter account වලින්. අවුරුදු මාස 7න් 4ට රජය මේ පාර්ලිමේන්තුවට විශේෂ පනතක් දාලා අර මොකද කියන පරිපූර්ණක ඇස්තමේන්තු. හරි? දාලා තමයි මේ ගියේ. හොඳේ? එතකොට රජය දැන් 20 බජට් එක ඉදිරිපත් කරේ 21 බජට් එක ඉදිරිපත් කරනකොටම. එතකොට 20 බජට් එකේදී කියුවා අපේ 20 ආදායම රජයේ ආදායම ට්‍රිලියන
1.54 එහෙම නැත්නම් බිලියන 1540යි කියලා. 1540. එතකොට අපි 2020 රජයේ ආදායම 1540යි නම් 19 2400ක් තිබ්බා. ඒක 1540 වුණා. එතකොට මොකද වෙන්නේ? අපි 10%යි ගෙවන්න පුළුවන් නෑ. හරි? එතකොට අපි මීට කලින් 10% විදියට ගෙවලා තිබ්බා 240ක්. හැබැයි 20 10 154යි. බේසිකලි මොකද්ද වෙන්න ඕනේ එතකොට? රජය මහ බැංකුවට අර වෙනස එයාලා වැඩියෙන් ණය මේ ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් විදියට අරන් තිබුණ ගාන ආපෝසරයක් මහ බැංකුවට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට 240 ඉඳලා 154ට රජයේ මේ ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් ගෙවපු එක ආපහු රජය මහ බැංකුවට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි අඩු වුණා කියලා කිව්වේ. හරි. එතකොට 21ට එනකොට 21 ඒ කියන්නේ ජනවාරි මාසේ පළවෙනිදා අදාළ වෙන්නේ 10% ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් එක තමයි 21 අස්තමේන්තුගත ආදායම බිලියන 200යි 199.97යි ගණන් හරියට හොඳේ මේ අස්තමේන්තුගත ආදායම 2000යි අපි ඒ කියන 2000න් ගෙවන්න ඕනේ 10%යි කියන 200යි හරි එතකොට අපි මේ අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට ගෙවන්න සිද්ධ වෙනවා අර 154යි ගිය අවුරුද්දේට ගෙවලා තිබ්බේ එතන ඉඳන් 154යි 200යි අතර තියෙන වෙනස අපිට ගෙවන්න වෙනවා ජනවාරි මාසේ. ඒක එලිජිබල් රජයට ලබා ගන්න පුළුවන්කම. 46ක් ගන්න පුළුවන් මේ අවුරුද්දට. ඔව්. රෆ්ලි 46 හරියටම නම් 43යි ගන්න. හරි 197යි ගන්න. පැහැදිලි නේද? thank you. උෂානි NDA right. උෂානි NDA කියන net domestic asset. net කියන වචනේ ආවේ කොහමද? ශුද්ධ කියන වචනේ එන්නේ මොකද රජයේ තැන්පතු ටික මහ බැංකුවේ තියෙනවා කියවනේ නේ. මතකනේ? හල. ඉතලා නියෝජිත ආයතන වල අන්න ඔය ටික අයින් කරගන්න. ඒ ශුද්ධ කියන්නේ තැන්පතුවක් කියන්නේ වාගකීම් පැත්තක් මේ හින්දා වත්කම් පැත්තටදී ඒ ටික අයින් කරගන්න තමයි ශුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒකට ශුද්ධ දේශීය වත්කම්. ශුද්ධ දේශීය වත්කම් කියන්නේ මහ බැංකුවේ බැලන්ස් ෂීට් එකේ තියෙන වත්කම් ප්‍රමාණය. අපිට ඒක හරියට උෂානෙට තියෙන වත්කම් ටික ඔයාගේ තියෙන කාර් එක ගෙදර ඒ දේවල් වගේ මහ බැංකුවට අයිති වත්කම් දේශීය වත්කම් ටික තමයි මේ ශුද්ධ දේශීය වත්කම් කියලා කියන්නේ right එතකොට ඒකේ තියෙන ප්‍රධානම වත්කම තමයි රජයට දීලා තියෙන ණය. ඔයගොල්ලෝ වාණිජ්‍ය බැංකුවක් ගත්තොත් වාණිජ්‍ය බැංකුව මහ ජනතාවට දීලා තියෙන ණය සහ අතිකාරම් කියන එක තමයි ඔයගොල්ලෝගේ ප්‍රධානම වත්කම නේ. ණය දෙන එක ඔයගොල්ලෝගේ වත්කමක් නේ. එතකොට ඊට අමතරව ඔයගොල්ලෝගේ තියෙනවා වෙන වෙන තැන්වල කරලා තියෙන ආයෝජන. මම එදා කතා කරා මොනවාද විදේශ විනිමය ආයෝජනය කළා වෙන්න පුළුවන් ඒක අදාළ වෙනකොට වෙනත් මේ ව්‍යාපාර වල ආයෝජනය කළා තියෙන්න පුළුවන්. රජයේ සුරුකුම්පත් වල ආයෝජනය කළා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයගොල්ලෝගේ වත්කම් right වත්කම්. එතකොට ඒ වගේ මහ බැංකුවේ වත්කම් කොටස් ටිකකින් ප්‍රධානම රජයට දීලා තියෙන ණය දෙන්න පුළුවන් ක්‍රම දෙකක් විදිහට තමයි දැන් අපි ඉගෙන ගත්තේ එකක් ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් දෙවෙනි එක භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර. එතකොට අපි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර කියන එක තමයි රජයේ ණය ගන්න ප්‍රධානම උපකරණය. හරි? රජයට ණය ගන්න උපකරණය තමයි භාණ්ඩාගාර බැඳුම් කර සහ බිල්පත් කියන එක තමයි දේශීය වෙළඳපොලේ ණය ගන්න තියෙන උපකරණය. හරි දේශීය වෙළඳපොලේ ණය ගන්න උපකරණ. එතකොට ඒ ණය ගන්න තියෙන උපකරණේ කවුරු හරි ආයෝජනය කරනවා කියලා කියන්නේ රජයට ණය දෙනවා කියලා. එතකොට මහ බැංකුව මේ රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර මගේ මේ වත්කම් ලයිස්ට් එක ඇතුළත තරම් තියෙනවා නම් ඒකෙන් කියන්නේ මම සල්ලි දීලා තියෙනවා රජයට කියලා. ඒ කියන්නේ හරියට දැන් විශානගේ හරි කාගේ හරි සුජිත්ගේ හරි ඔගොල්ලොන්ගේ වත්කම් ලයිස්ට්ුවේ තියෙනවා කෑෂ් තියෙනවා දෙන්න. ඊට පස්සේ තියෙනවා තැන්පතු ටික. මේ තැන්පතු වලට අමතරව ඔයගොල්ලෝගේ භාණ්ඩාගාර බිල්පතක් කරේ බෙදුම් කරයක් කරේ ඔයගොල්ලෝගේ ලිස්ට් එකේ තියෙනවා නම් එකකින් කියවෙන්නේ ඔයගොල්ලෝ රජයට ණය දීලා තියෙනවා. right රජයට ණය දීලා තියෙනවා. ඔයගොල්ලෝ ඒ කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ ආයෝජනය කරලා තියෙනවා රජයේ සුරුකුම්පත්. ඒ මුදල් යන්නේ රජයට. right ඒවා තමයි ඔය පාරවල් හදන්න මේ ගෙවල් හදන්න ඉස්කෝල හදන්න පාවිච්චි කරන්නේ රජය. හොඳේ. එතකොට ඒ ප්‍රධානම මේ උපකරණ දෙක තමයි මහ බැංකුව ණයට දෙන්න පුළුවන්. රජයට ණයට දෙන්න පුළුවන් ක්‍රම දෙක තමයි මේ. හරි. එතකොට ප්‍රොවිෂනල් එකයි ට්‍රෙෂරි බිල් එක.
මේ දවස්වල එහෙම මේක ගත්තොත් ගොඩාක් වැඩි. ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් 154යි ට්‍රෙෂරි බිල් හෝල්ඩින් එක බිලියන 700කට වඩා වැඩියෙන් තියෙනවා. හරි. දැන් එතකොට මම මේක ටැලි කරන්න හැදුවොත් එහෙම දැන් මම මෙතන අපේ ඉලක්කම් එක ටික ලොකුවට ලියපු හින්දා මට තියෙන්නේ මේක 650. ඒක 300යි වගේ. එතකොට මේ දෙක එකතුව තමයි 950 වඩපත් වෙනවා. शुद्ध देशीय වත්කමුයි शुद्ध විදේශ වත්කමුයි දෙක එකතුව සංචිත මුදල් වලට දෙපැත්තෙන් සමාන වෙනවා. මීට අමතරව शुद्ध දේශීය වත්කම තමයි රජය මහා බැංකුව වාණිජ්‍ය බැංකු වලට ණය දීලා තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මහා බැංකුවෙන් ණයට ගන්න එක ඉතාමත්ම සීමා සහිත ගන්න. මේ දවස්වල බැලන්ස් එකක් නැති තරම්. හරි. සීරෝ බැලන්ස් එකක් තමයි ණයට දෙන්න තියෙන්නේ. පැහැදිලිද වත්කම් පැත්තෙන්? ප්‍රශ්න තියෙනවද කාට හරි? මේක හොඳට ඔළුවේ තියාගන්න. ඊළඟ ස්ලයිඩ් එකත් එක්කම යන්. ඊට පස්සේ දැන් මෙන්න මේ දේවල් වලින් තමයි සංචිත මුදල් වෙනස් වෙන්න පුළුවන්. right? එතකොට බලන්න එකින් එක ගන්න. මම මොන හරි දෙයක් කරොත් මහා බැංකුවේ බැලන්ස් ෂීට් එකට බලපාන යම්කිසි කාරණයක් කරොත් එහෙම අන්න ඒක බලපානවා අපේ මුදල් පදනමට. right? අදට මතක තියන්න ආර්ථික විද්‍යාව අපි ඉගෙන ගන්න වර න්‍යාය තියෙනවා. අනිකුත් සාධකව ස්ථාවරව තියෙද්දි කියලා. right? එතකොට දැන් යන්න ඕගොල්ලෝ මෙතෙන්ට. මේකට ඉලක්කම් මේක මම එකයි ස්පේස් තියාගෙන හදාගන්න කිව්වේ. බලන්න මහා බැංකුව දේශීය විදේශීය වෙළඳපොළ කියන්නේ ඩොමෙස්ටික් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එක කියන එක. හරි? ඒකෙන් ඩොලර් 100ක් මිලදී ගත්තා කියලා හිතන්න. ඩොලර් 100ක් මිලදී ගත්තා. ඩොලර් කොහොමද මිලදී ගන්නෙ? සල්ලි රුපියල් දීලා. right? එතකොට මම ඩොලර් 100ක් මිලදී ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මොනවද වැඩි වෙන්නේ? शुद्ध විදේශ වත්කම් ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. දැන් මෙතන 300ට තියෙන शुद्ध විදේශ වත්කම් වැඩි වෙනවා 100කින් මම ගත්තොත් ඩොලර් 100ක වටිනාකමින් යුතු විදේශ විනිමය. ඇදලේද මේක 950ක් නෙමෙයි වෙන්නේ 1050ක් වෙනවා. මේක. හරි පැහැදිලිද? මම මිලදී ගත්තොත් එහෙම රජ ඉසුරු කොම්පා ට්‍රෙෂරි බිල් තව මොනවා? රජයේ ණය දෙන එක තව 100ක් මිලදී ගත්තොත් මොකද වෙන්නේ? දැන් ඒ තවත් අරක අපේ සංචිත මුදල් ප්‍රමාණය 100කින් වැඩි වෙනවා. පැහැදිලිද? මොකටද පැහැදිලිද? ඒ කියන්නේ මේකට අදාළ ගනුදෙනුවක් සිද්ධ වුණොත් එහෙම මේ පැත්ත වැඩි වෙන අනිකුත් සාධක නොවෙනස් තියෙන්නේ මේ පැත්ත වැඩි වෙන වෙනස් වෙනවා. වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ගනුදෙනුවක් සිද්ධ වුණොත් එහෙම ඒක සංචිත මුදල් වලට බලපානවා. right? නමුත් ටෙක්නිකලි අපි තව ටිකක් ඉස්සරහට ගියාම ඉගෙන ගමු. මේ අපි සාමාන්‍ය ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ප්‍රැක්ටිකල් එදිනදා කටයුතු ආර්ථික කටයුතු සිද්ධ කරද්දී වෙන්නේ අපි ගොඩක් කලාවට මේකේ මේක शुद्ध විදේශ වත්කම शुद्ध දේශීය වත්කම කොටස් දෙකක් තියෙනකොට මේ शुद्ध විදේශ වත්කම් වල වැඩිවීමක් හින්දා සංචිත මුදල් ප්‍රසාරණයක් සිද්ධ වෙනවා නම් එහෙම ඒකට අදාළ ගොඩක් කලාවට යටින් ගනුදෙනුවක් ඒක නෙගේට් කරන්න. ඒකේ බලපෑම නැති කරන්න තව ගනුදෙනුවක් සිද්ධ වෙන්න උත්සාහ කරනවා. පැහැදිලි කියන්නේ? ඒ කියන්නේ මම ඩොලර් වෙළඳපොළෙන් මිලදී ගත්තොත් එහෙම ඒ මිලදී ගන්න වෙලාවෙම මගේ භාණ්ඩාගාර බිල්පත් තොගයක් මම අඩු කරගෙන හරි වෙන ක්‍රමයකින් මේ සංචිත මුදල් නිරන්තරයෙන්ම අරක ගනුදෙනුවක් සිද්ධ වූ පමණින්ම ලොකුවට වෙනස් වෙන්නේ නැති වෙන විදිහට මහා බැංකුව කටයුතු කරනවා. එතකොට මේක වෙනස් වෙන්නේ ග්‍රැජුවලි ගොඩක් වෙලාවට. right? එකපාරම බිලියන 100න් 50න් වැඩි වෙන්න දෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන එක අවස්ථාවක් තමයි ලොකු ගණන් වලින් වෙනස් වෙන එක අවස්ථාවක් තමයි SRR එක වෙනස් වුණොත්. SRR එක වෙනස් වුණොත් අපිට අනිත් පැත්තට ටච් කරන්න යන්නේ නැහැ. ටෙක්නිකලි මේ පැත්තෙන්ම ඒ ප්‍රධාන දැන් මම 2ක් කියවන SRR එක තියෙන්නේ. අපි හිතනවා 4ක් කරොත් එහෙනම් මොකද වෙන්නේ? කෙලින්ම ඔයගොල්ලෝ මහා බැංකුවේ තැන්පත් කරගෙන යන්න ඕන මුදල් ප්‍රමාණය එහෙම ඩබල් වෙලා තියෙනවා නේ. ඩබල් 2ක් තිබ්බ එක 4ක් කරගන්න. එතකොට වැඩිපුර මුදල් ප්‍රමාණයක් තියාගන්න. මොකද මේ තැන්පතු කියන එක ලොකුවට වැඩි වෙනවා. එතකොට සංචිත මුදල් ප්‍රමාණය
වැඩි කරලා පෙන්නනවා ඒ වෙලාවට. හොඳයි. SRR එකට ඍජු බලපෑමක් හෝ දැන් අර මම කියන්නේ ෆෙස්ටිවල් සීසන් එකේ කරන්සි වැඩිවීමක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේ දෙයකින් මේ පැත්තේ සිද්ධ වෙන ගනුදෙනුවකින් සංජීව මුදල් වැඩි වෙනකොට ඒක ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. නමුත් අපි වත්කම් පැත්තෙන් වැඩි කරලාගෙන අඩු කරගෙන කරනවා නම් අපි ගොඩක් වෙලාවට බොහොම පරිස්සමට ඒක කරන්නේ සංජිත මුදල් වලට ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට. ඒ කියන්නේ ඉම්පැක්ට් එක වැඩි. අපි ඉස්සරහට යනකොට ඉගෙන ගමු. ඇයි මම එහෙම කියන්නේ කියලා. මොකද අපි එදා ඉගෙන ගත්තා money multiplier එකක් කියලා එකක් තියෙනවා. අපි රුපියලක් සංජිත මුදල් වැඩි වෙනකොට ඊට වඩා කිහිප ගුණාකාරයකින් රටේ මුදල් සැපීම වැඩි වෙනවා. රටේ මුදල් සැපීම වැඩි වෙනවා. ඒකට අපි කියනවා මුදල් මවනවා කියලා. right? මුදල් මවනවා. මේකත් ඉගෙන ගමු හොඳට. ඒ හින්දා මහා බැංකුව හැම වෙලාවෙම පරිස්සම් වෙනවා මේ කටයුත්ත සිද්ධ කරගෙන යද්දී. right? ඒ අපෝසරයක් නැත්නම් ප්‍රශ්න දෙයක් කරාම තමයි ඔයගොල්ලන්ට ඔක හොඳට තේරෙන්නේ. දැන් මේකේ තියෙන ගනුදෙනුවක් කරගන්න. දැන් මම කියන්නේ తాවකාලික අතිකාරම් ගෙවීම. දැන් මේ උදාහරණේ මම ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් කියන එක ජනවාරි 1 වෙනිදාට වැඩිපුර දෙනවා ආපෞසර. අවුරුද්දට එලිජිබල් ගාන වැඩි කරලා දෙනවා. ඒ වෙනකොට වෙන ප්‍රධාන දෙයක් තමයි අපේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්න තියෙන බලපෑම. ඔය වගේ ගනුදෙනුවකදී ගොඩක් වෙලාවට මහා බැංකුව මේ ලොකු පික්චර් එක මේ බිග් එක හරි මේක ඇතුලේ තව තියෙනවා මේ මම පෙන්වන්න හදන්නේ ඔයගොල්ලන්ට මහා ලොකු දහස් ගණන් ගනුදෙනු සිද්ධ වෙන එකක කොහොම සරලම චිත්‍ර විතරයි මේ තියෙන්නේ. හොඳයි මීට අමතරව තව ගනුදෙනු තියෙනවා මේක පිටිපස්සේ. ඒකට ඒක තව ටිකක් ඉස්සරහට ගියාම ඉගෙන ගමු. එතකොට තමයි ඔයගොල්ලන්ට මේක කන්ක්‍රීට් විදිහට ඇඟට යන්නේ. හොඳයි නැත්නම් පොඩ්ඩක් ඔයගොල්ලෝ කන්ෆියුස් වෙලා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම ගොඩක් වෙලාවට මේ ප්‍රොවිෂනල් ඇඩ්වාන්ස් වැඩි වෙනවා නම් තව ගනුදෙනුවක් මහ බැංකුව විසින් ක්‍රියේට් කරලා ඒකේ බලපෑම සංචිත මුදල් වලට යන එක නවත්තා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන එක විතරක් ඔළුවේ තියාගන්න. හරි? වත්කම් පැත්තෙන් මොන හරි වෙලා වත්කම් ලොකු ශීඝ්‍ර වැඩිවීමක් හෝ අඩුවීමක් සිද්ධ වුණොත් එහෙම ඒකෙන් සංචිත මුදල් වලට වෙන බලපෑම අවම කරන්න මහ බැංකුව හැම වෙලාවෙම ක්‍රියාමාර්ග ගන්නවා. right? දැන් ඕගොල්ලන්ට පැහැදිලිද මහා බැංකුව සල්ලි අච්චු ගහන්නේ කොහොමද කියන කාරණය. හැමෝටම. basically දැන් ඕගොල්ලෝ මේ පත්‍රයක් එහෙම දකින්නකොට ගන්නකොට තිබ්බොත් මහා බැංකුව මෙච්චරක් සල්ලි අච්චු ගහවයි කියලා කියනවා නම් ඒ කියන්නේ මෙන්න මේ කාරණාවලින්. හරි? රජයට දෙන ණය හෝ මේ කාරණයක් තමයි අනිවාර්යයෙන්ම highlight කරන්නේ. බිලියන ගාණක් දැම්මයි කියන්නේ. right? දැන් ඔයගොල්ලෝ මුදල පටලවා ගන්න තැනක් තමයි මම ප්‍රායෝගිකව දකින්නේ මේ භාණ්ඩාගාර බිල්පත්. රජයේ මේ අපේ පෝර්ට්ෆෝලියෝ එකේ තියාගෙන යන භාණ්ඩාගාර බිල්පත් ටික ගැන. මෙතන පැහැදිලි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි සෙන්ට්‍රල් බැංක් එක ප්‍රධාන කාරණයක් තමයි මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒකට තමයි මේ මොන්ට්‍රි නම්බර්ස් අපි ඉගෙන ගන්නේ. මීට අමතරව අපි කරන තව දෙයක් තියෙනවා. ඒක තමයි මොකක්ද? අපේ ඒජන්සි ෆන්ක්ෂන්ස් ටිකක් තියෙනවා. ඒක නියෝජිත කාර්යයන් ටිකක් තියෙනවා. ඒ රජය වෙනුවෙන් ණය කළමනාකරණය කිරීම. එතකොට රජයට ඕන ණය මුදල් හොයලා දෙන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ වෙනම ඩිපාර්ට්මන්ට් එකක් කරා. ඒකට කියන පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට්. පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එක තමයි තියෙන්නේ. right? එතකොට දැන් මේ උදාහරණයකට ගමු. අපි මේ ඕවරෝල් ඉකොනොමි එක ඉගෙන ගත්තේ නැත්නම් චුට්ටක් අමාරු වෙන හින්දා මම ඒක කියලා ඉන්නේ. දැන් හිතන්න රජය හැම සතියෙම ණය ගන්නවා. හැම සතියෙම ණය ගන්නවා. මේ ඉන්දිකගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දිකනේ. නෑ සුජිත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මේත් එක්ක උත්තර හම්බ වෙනවා සුජිත්. රජය හැම සතියකම ණය ගන්නවා. right? ඒකට අපි කියනවා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් තියෙනවා. ඒකට රජයට ඕන ණය ප්‍රමාණය ගන්න රජය කරන්නේ අපේ රජයේ නියෝජිතයා විදියට ණය කළමනාකරන ඒජන්ට් හැටියට ඉන්නේ පබ්ලික් ඩිපාර්ට්මන්ට් එක සෙන්ට්‍රල් බැංක් එකේ. ඒගොල්ලොන්ට කියනවා මට මේ සිකුරාදා වෙද්දී රුපියල් බිලියන 40ක් ඕන කියලා කියනවා. රුපියල් බිලියන 40ක් මේ සිකුරාදා වෙද්දී හොයලා දෙන්න කියලා.
ඒතර මහා බැංකුවේ මේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එක මොකද කරන්නේ? පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එක ඇනවුන්ස් එකක් පබ්ලික්ලි දානවා. අපි බදාදාට වෙන්දේසියක් තියෙනවා. සිකුරාදා තමයි සෙටල්මන්ට් එක වෙන්නේ. අපි රුපියල් බිලියන 40ක් භාණ්ඩාගාර බිල්පත් තොගයක් වෙන්දේසි කරනවා කියන්නේ. එතකොට ඒක වෙන්දේසියට එන්නේ කවුද? වෙන්දේසියට එන්නේ රජයේ දැනට ලංකාවේ තියෙන බැංකු ටිකයි, වාණිජ්‍ය බැංකු ටිකයි. ඊට අමතරව රජයේ සුරුකුම්පත් ගනුදෙනු සඳහාම වෙන් වෙලා ඉන්නවා ප්‍රාථමික ගැනුම්කරුවෝ කියලා කොටසක්. මම මේ කියලා තියෙනවා ප්‍රයිමරි ඩීලර්ස්. කොට අන්න ඔය දෙකොල්ල ඇවිල්ලා වෙළඳ පොලේ මේ මාකට් එකේ තියෙන පොලි අනුපාතිකයන් දිහා බලලා අපි අර ඉදිරිපත් කරලා තියෙන වෙන්දේසියට මේගොල්ලෝ ලන්ස් තියෙනවා. බිලියන 40 හිතන්න 15ක් අවුරුද්දේ භාණ්ඩාගාර බිල්පත් වර්ෂන් 3ක් තියෙනවා. දන්නවනේ. මාස 3, මාස 6 සහ අවුරුද්ද. හරි? වර්ෂන් 3ක් තියෙනවා. එතකොට මේ වර්ෂන් 3ෙන් අපි හිතමු අවුරුද්දක ඒවා බිලියන 15කුයි, මාස 6 ඒවා බිලියන 15කුයි, මාස 3 ඒවා බිලියන 10කුයි තමයි වෙන්දේසි තියෙන්නේ කියලා. හරි? එතකොට ඔයගොල්ලෝ දැන් ඔය වෙළඳ පොලේ තුල තියෙනවා ඔය භාණ්ඩාගාර බිල්පත් මාස 3 6 අවුරුද්දට වෙළඳ පොලේ ට්‍රේඩ් වෙන වෙළඳ පොලේ හුමාර වෙන පොලි අනුපාතිකයක් තියෙනවා. හරි? මේ දවස්වල ගත්තොත් මේ සජිත් අවුරුද්දක භාණ්ඩාගාර රජයේ නට ණය ගන්න පොලි අනුපාතිකයේ 5.04ක් වගේ. හරි? ගිය මාස අතේ ගත්තොත් 5.04ක්. එතකොට මාස 3 වගේ ඒවා ගත්තොත් 4.7ක ආසන්නයේ තමයි තියෙන්නේ. හරි? එතකොට දැන් මහ බැංකුව මේක අනවුන්ස් කරනවා වෙළඳපොළට මම බදාදා වෙනකොට ඔප්ෂන් එකක් තියෙනවා සිකුරාදා සෙටල්මන්ට් එකට බිලියන 40ක් ගන්න. කොට අරගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලොන්ට ගෙවන්න පුළුවන් පොලි අනුපාතිකයන් ටික අපිට ලංස විදියට ඉදිරිපත් කරනවා. හරි? එතකොට මහ බැංකුවේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ එහෙම නැත්නම් ණය කළමනාකරණයේ අරමුණ තමයි රජයට අවම පිරිවැයකින් මේ මුදල් හොයලා දෙන්නේ. එතකොට අපේ කෝ ඔබ්ජෙක්ටිව් එකයි මේකයි දෙකක්. හොඳයි. ඒජන්සි ෆන්ක්ෂන් එක වෙනම යන්නේ. ඔය දෙක අතර අර අපේ සාමාන්‍යයෙන් තියෙනවා ධාරාවන් දෙකක්. අපේ මුදල් ප්‍රතිපත්තිය ගලාගෙන යන එකම එක මේ හයරාකි එකක් තියෙනවා. රයිට්? වෙන ඩීජී කෙනෙක් යට තියන්නේ. ඒතකොට පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ වැඩට කියන්නේ තව ඩීජී දෙන්න අතර කොන්ෆ්ලික්ට් එකක් ඇති නොවෙන්න. හැබැයි හැම වෙලාවෙම මේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය වලට අරකේ දායකත්වය ගන්න හැමදාම ඩිසිෂන් මේකින් බොඩි එකේ මේක රිප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. නේ? පොලි අනුපාතික වලට එහෙම අනවශ්‍ය විදියට හැසිරෙන්න ඉඩ නොදී තියා ගන්න ඕනේ හින්දා. එතකොට දැන් රජයට එහෙම ණය ඕන වෙනකොට රජය දැන් ඉදිරිපත් කරගෙන හිටන්. හරි? දැන් හිතන්නකෝ මේ බිලියන 40 මේ ගිය සතිය ගන්නකො බිලියන 40ක් කරා. හැබැයි මාකට් එකේ ගත්තේ ඔකෙන් බිලියන 20ක් විතර. හරි? මාකට් එක කියන්නේ වෙළඳ පොලේ ඉන්න ඔයගොල්ලෝ බැංකුවේ ප්‍රයිමරි ඩීලර්ස්ලා ගත්තේ බිලියන 20ක් විතර. සෙන්ට්‍රල් බැංක් එකට සිද්ධ වුණා. ඒකට හැබැයි රජයට බිලියන 40ක් ඕන සිකුරාදා වෙන්නේ. ඇයි ඒ? රජයට තියෙන ණය ගෙවා ගන්න නැත්නම් ආයෝජන වැඩ කරන්න මේ දවස්වල නම් ඔය මේ වැක්සිනේට් වැඩවලට හරි මේ පොඩි ඩේලි දේවල් වලට එනකම් පරණ අරගෙන තියෙන ණය ගෙවන්න වගේ කාරණයක් උඩ සල්ලි ඕන බිලියන 40ක් කොහොමද? ඒ වෙලාව ඒ වගේ හදිසි අවස්ථාවක සමාන වෙලාවට සෙන්ට්‍රල් බැංක් එකට සිද්ධ වෙනවා වෙළඳ පොළට අර බිලියන 40න් විකුණුනේ බිලියන 20යි නම් ඉතුරු බිලියන 20 මහ බැංකුවට මිලදී ගන්න සිද්ධ වෙන්න පුළුවන්. හරි? මම මේ කරන ක්‍රියාමාර්ගය කියනවා මිසක ඒක රැෂනල් එක කියන්නේ නෙමෙයි උත්සාහ කරන්නේ. හොඳේ. හදිසියේ හිතන්න අපි හැම බිලියන 20ක් ගත්තයි කියලා. අන්න එහෙම ඒ වෙලාවේ ගත්තොත් එහෙම එනේ වෙළඳ පොළට ඉදිරිපත් කළා ඒ විකුණුනේ නැති මේ භාණ්ඩාගාර බිල්පත් ටිකක් තිබිලා ඒ ටික සෙන්ට්‍රල් බැංක් එක ගත්තොත් එහෙම අන්න අපේ භාණ්ඩාගාර බිල්පත් වගේ මොකද වෙන්නේ 20කින් වැඩි වෙනවා. පැහැදිලිද කාරණේ? ඕක තමයි මේ ඔපරේෂනල් මෙකනිසම්. හරි? ප්‍රාථමික වෙළඳපොළ කියලා අපි කියනවා. ප්‍රාථමික වෙළඳපොළෙන් අපි මොන හරි අරගෙන තිබ්බොත් එහෙම භාණ්ඩාගාර බිල්පත් මේකට යයි. මීට අමතරව
අපි පස්සේ කාලේ ඉගෙන ගමු අපි ප්‍රාථමික වෙළඳපොළෙන් විතර නෙවෙයි මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා වෙනස ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීයික වෙළඳපොළ කියන දෙකේ වෙනස ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ ඉෂුවන්ස් සිද්ධ වෙන තැන. කෙලින්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රජය වෙනුවෙන් මේ භාණ්ඩාගාර විල්පත් නිකුත් කරන මුලින්ම නිකුත් කරන තැන තමයි ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ. හරි? ඒකට ඕගොල්ලන්ට මට ගිහින් ගන්න බෑ. ඒකට යන්න පුළුවන් වාණිජ්‍ය බැංකු ටිකටයි ප්‍රයිමරි ඩීලර්ස් ටිකටයි විතරයි. හරි ප්‍රාථමික වෙළඳපොළ EPF. එතකොට මේ ද්විතීයික වෙළඳපොළ කියන්නේ එහෙම ගත්ත ප්‍රාන්තික වෙළඳපොළෙන් ගත්ත කට්ටිය ගෙනල්ලා සෙකන්ඩරි මාකට් එකේ විකුණනවා. එතකොට තමයි ඕගොල්ලන්ට මට පෞද්ගලික විදිහට ආයෝජනය කරන්න පුළුවන්. එතකොට ඉන්න ඔය මාකට් ඉන්වෙස්ටර්ස්ලාට යන්නේ ඊට පස්සේ. හැදෙන එක තමයි ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට අපිට ඔය වගේ දෙයකින් ගනුදෙනුවක් සිද්ධ වුණොත් එහෙම මෙන්න අපේ සංචිත මුදල් වලට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අපි මෙතන ගනුදෙනුවක් සිද්ධ වෙනකොට ඒක අදාළ කරගන්නේ තවත් ඊට එහා මේක පිටිපස්සේ තියෙන ගනුදෙනුත් එක්ක. ඒ හින්දා ලොකුවට වෙනස් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරි? දැන් සාමාන්‍යයෙන් තව දෙයක් කියන්න ඕනේ. එතකොට මාධ්‍ය පත්තරවල එහෙම සෙන්ට්‍රල් බැංක් එක සල්ලි අච්චු ගැහුවා කියන කාරණේ කොයි වෙලාවක හරි කියනවා නම් ඉලක්කම් වලින් එනකොට ගොඩක් වෙලාට ඒගොල්ලෝ ගන්න මේ NC රජයට දීලා තියෙන ණය එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත්තෝගේ වටිනාකම හරි මේකේ වටිනාකම වෙනස් වීම අපි ඩේලි දානවා අපි හරි භාණ්ඩාගාර බිල්පත්තෝගේ වටිනාකම ඕනෙක කෙනෙකුට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ හරි ඒක යනකොටම ටැග් ගාලා කාට හරි ගණන් හදන්න පුළුවන් කොච්චරක් අපි සල්ලි අලුතෙන් අච්චු ගවද කියලා right නමුත් අපි එතනින් වැඩි වෙනකොට සමහරවිට වෙන තැනකින් අඩු වෙලා ඒක ඉම්පැක්ට් එක අඩු කරගන්න තියෙන්න පුළුවන් right පැහැදිලි නේද හැමෝටම good ගැටලුවක් තියෙනවා දැන් කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අහුවොත් සෙන්ට්‍රල් බැංක් එක සල්ලි අච්චු ගහන්නේ කොහොමද කියන කාරණය එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නේද මේ වත්කමක් අරගෙන මිසක ඒ කියන්නේ බැක් අන්ඩර්ලයින් ඇසෙට් එකක් නැතුව සෙන්ට්‍රල් බැංක් එකට සල්ලි අච්චු ගන්න බෑ ඒත් මේ අන්ඩර්ලයින් ඇසෙට් එකක් නිර්මාණය වෙන්නම ඕන හරි ඒතර කරන්සි සර්කියුලේෂන් වැඩි වෙන්න හරි මේ පැත්තෙන් ගනුදෙනුවක් සිද්ධ වෙනකොට මේ පැත්තෙන් එකට අදාළ අන්ඩර්ලයින් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ පැත්තේ තියෙන කොම්පොනන්ට්ස් වල චේන්ජ් එකක් තමයි සිද්ධ වෙන්නේ. හරි? ඔක්කොල්ලේ තියා ගන්න ඕන. හොඳේ. එතකොට මේ අපි ප්‍රශ්න වලට එනකොට ගොඩක් වෙලාවට අහන්නේ දැන් මේ පෞගේ 2019 ප්‍රශ්න දෙකේ පිළිමනවා එකක් මේ මහ බැංකුවක සංචිත මුදල් වෙනස් වෙන්න පුළුවන් වත්කම් සහ වගකීම් පාර්ශවයන් අඳුනාගෙන විස්තර කරන්න. ඒ වගේ නිකන් බ්‍රෝඩ් ප්‍රශ්නයක්. හරි? එතකොට එකකින් කියවෙන්නේ මොකද්ද? කොහොමද සෙන්ට්‍රල් බැංක් බේසිකලි මේ chart එක T account එක explain කරන්නයි තියෙන්නේ. අපි දැන් කතා කරපු දේවල් ටික. right? ඒ හින්දා මේ T account එක ඔයගොල්ලන්ට මේ ප්‍රයෝජනවත් වෙන විදිහට පැහැදිලිව ඔයගොල්ලෝ ළඟ තියාගන්න පැහැදිලිව ලියාගන්න. right? ප්‍රශ්න තියෙනවා. සුජිත් උෂානි ප්‍රශ්න දෙක පැහැදිලි නේ? උත්තර ටික පැහැදිලි නේ? පැහැදිලි නැත්නම් අහන්න ඉස්සරහට. right. මම එතකොට මේ තියෙන්නේ 2019 අපේ මේක ඉලක්කම් තිබ්බ. දැන් මේක තමයි 950කට කිට්ටු කරලා දැන් තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම components මාරු වෙලායි තියෙන්නේ. ඉස්සර අපේ මහ බැංකු ශුද්ධ විදේශවත්කම් තමයි වැඩිපුර තිබ්බේ. දේශීයවත්කම් අඩුවෙන් තිබුණේ. නමුත් ඒක අනිත් පැත්තට වෙලා දැන් දේශීයවත්කම් ගොඩක් වැඩි. ශුද්ධ විදේශවත්කම් අඩු වෙලායි තියෙන්නේ. right? මේක තමයි මම money multiplier කියලා එදා කතා කරේ. right? මේකෙදි මම මේ සරල විදියට කියන්නම් මේ money multiplier කියන කාරණේ අර අපි මේ ගත්ත උදාහරණය දා මේ ණයමවන එක right ණය මැවීමකින් තමයි මේ මුදල් මවන්න උත්සාහ කරන්නේ මේ මම රුපියල් 100ක් ගෙනල්ලා තැන්පත් කරාට පස්සේ ඔයගොල්ලෝ ඒ රුපියල් 100 SRR අවශ්‍යතාවය ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය සහ මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා කවුද අපි අද වැඩි කතා කරේම නැහැ නේ ඔයගොල්ලෝ මේ දැන් ඔයගොල්ලෝ ළඟට තැම්පතුවක් ආවට පස්සේ right තැම්පතුවක් ආවට පස්සේ ඔයගොල්ලෝ
ඒ තැන්පතුව එහෙම් පිටින්ම ගිහින් ආයෝජනය කරන්නේ නැහැ නේ. මුදල් උනත් තියාගන්න. right? අයියේ හදිසියේ withdrawal කරන්න આવොත් දෙන්න බලාගෙන සහ මොනවා හරි නීතිමය රෙගුලාසි තියෙනවා නම් ඒවට යටත් කරන්න. right? නැත්නම් මම ඕන වෙලාවක ඇවිල්ලා මම සල්ලි ඉල්ලන්න පුළුවන්. right? ඒගොල්ලෝ නමුත් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් එකෙන් දන්නවා මිනිස්සු සල්ලි තැන්පත් කරාට පස්සේ අද දවසකට නම් බැංකුවේ තැන්පතුයි withdrawals අතර වෙනස දැන් ප්‍රැක්ටිස් එකෙන් හැමෝම දන්නවනේ බැංකුවල වැඩ කරන කට්ටිය. මිලියන 50ක තැන්පතු වෙනවා නම් ඕගොල්ලෝගේ තැන්පතු මිලියන 50ක් වෙනවා නම් ඕගොල්ලෝගේ withdrawal වෙනවා ඇත්තේ මිලියන 25ක් 30ක් විතර වෙන පුළුවන්. බ්‍රාන්ච් එක. හරි? ලොකු බ්‍රාන්ච් එකක් කරා. හරි? එතකොට ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් එකෙන් දන්නවා හැම දවසෙම මට මිලියන 2ක 3කද 4කද 5කද තැන්පතු ප්‍රමාණයක් තමයි අලුතෙන් එකතු වෙන්නේ කියලා. එතකොට බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඔයාලා ප්‍රැක්ටිස් එකෙන් හදාගෙන ඉන්නවා. ඒක තමයි ඔයගොල්ලෝ මේ ලික්විඩිටි අවශ්‍යතාවය කියලා ඔයගොල්ලෝ හදාගෙන තියාගෙන ඉන්න ප්‍රමාණය ඊට පස්සේ නේ. ඒ නීත්‍යානුකූල අවශ්‍යතාවය තමයි අර SRR එක. right? කොට නීත්‍යානුකූලව අපි කියනවා ද්‍රවශීලතා අවශ්‍යතාවයක් විදිහට 120ක්වත් ඔයගොල්ලෝ ද්‍රවශීලවත්කම් වල තියාගන්න ඕනේ කියලා. නමුත් ඔයගොල්ලෝ භාණ්ඩාගාර බිල්පත් වල එහෙම තියාගන්නේ ද්‍රවශීලතා විදිහට තියාගන්න ඕන හින්දා. right? භාණ්ඩාගාර බිල්පත් ඉතා ඉක්මනින්ම මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් වත්කමක්. එතකොට කාසි අනෝට් වලට අමතරව ඔයගොල්ලෝ භාණ්ඩාගාර බිල්පත් ද්‍රවශීලවත්කමක් විදිහට ළඟ තියාගන්න. එතකොට දැන් අර මම කරන තැන්පතුවක් ඔය ද්‍රවශීල අවශ්‍යතාවය සහ SRR අවශ්‍යතාවය මත තියාගන්න මුදල් ප්‍රමාණය ඇරෙන්න ඊටු ටික ඔයගොල්ලන්ට ණය දෙන්න පුළුවන්. ඒකට ඒ ණය ගෙලියට ගියාට පස්සේ නැවතත් බැංකු පද්ධතියට තැන්පතුවක් විදිහට ණය ලැබෙනවා. right? තැන්පතුවක් විදිහට ණය ලැබෙනවා. එතකොට ඒ තැන්පතුව නැවත වතාවක් ණය විදියට දෙන්න පුළුවන් අර අවශ්‍යතා ටික අයින් කරගත්තට පස්සේ. අන්න ඕක තමයි වාණිජ්‍ය බැංකුව විසින් මුදල් මවනවා කියලා කියන්නේ. අන්නේ මවන එක අපි සීමා කරගන්නවා. ඒක දකිනවා කොහොමද හදාගන්නේ කියලා. ඒකට තියෙන ඉක්වේෂන් එක තමයි මේ මනි මල්ටිප්ලයර් කියලා කියන්නේ. ඒ කියන්නේ සමස්ත මුදල් තොගය මුදල් පදනමෙන් බෙදුවොත් එහෙම right මේක ඉක්වේෂන් එක අනිත් පැත්තට ලියා ගන්න ඕකට. right? ලේසියි. මම මේක දැන් ඩිලීට් කරන්න. M2B කියලා මම මේ ලියන්නේ සමස්ත මුදල් තොගය. හරි. M0 කියන්නේ සංචිත මුදල්. මේ දෙකෙන් බෙදුවත් එහෙම උත්තරේ හම්බෙන්නේ මනි මල්ටිප්ලයි. මුදල් ගුණකය කියන්නේ. මේ ඉක්වේෂන් එකත් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ. හරි money multiply M2B ඒ කියන්නේ සමස්ත මුදල් තොගය කියලා ලියා ගන්න. ඒක සංචිත මුදල් වලින් බෙදුවොත් එහෙම M2B money multiply එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අපි M2B කියන්නේ ඒවා ඉගෙන ගමු පස්සේ. හරි ඊළඟ මේ වගේදී තව පොඩ්ඩකින් මේ මුදල් සැපයීම කියලා ලියා ගන්න. මුදල් අදාළ මුදල් සැපයීම. එතකොට මම ප්‍රශ්නයක් ඇහුවොත් M1 මුදල් සැපයීමේ money multiply කීයද කියලා. එතකොට මෙතෙන්ට අදාළ වෙන්නේ M2B කියන එක නෙමෙයි M1 කියන මුදල් සැපයීම. රට ඒ වගේ අදාළ ගැලපෙන විදිහට මේක වෙනස් කර ගන්න පුළුවන් විදිහටයි තියෙන්නේ. ඒක මේ ඉක්වේෂන් එක එක්ස්ප්ලেইন කරන්න කියලා කවුරු හරි කිව්වොත් එහෙනම් මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මහා බැංකුව 1 රුපියලක් අලුතෙන් අච්චු ගහලා සංචිත මුදල් වැඩි කරනකොට බැංකු පද්ධතිය විසින් කොච්චරක් මුදල් සැපයීම වැඩි කරනවද කියන තියරි එක තමයි මේකෙන් තියෙන. ඒක තමයි money multiplier කියන්නේ. ඒතකොට මේ දවස්වල අපේ SRR එක 2%යි. කියන්නේ ඔයගොල්ලෝ අපි ළඟ තියාගෙන ඉන්න ඕනේ තාසුළු තැන්පත ප්‍රමාණය. එතකොට ඔයගොල්ලෝගේ ණය මැවීම හැකියාව මොකක්ද වෙලා තියෙන්නේ? ගොඩාක් වැඩි. ඔයගොල්ලන්ට රුපියල් 100ක තැන්පතක් කෙනකොට 2යි රුපියල් 2යි නම් මා බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ගොඩාක් සල්ලි ණය මවන්න පුළුවන් වෙනවා. right? එතකොට ණය මවන්න පුළුවන් වෙනවා කියන්නේ මොකද්ද? money multiplier එක මුදල් ගුණකයේ අගේ ගොඩක් වැඩි. ගිය අවුරුද්දේ ගත්තා 8ක money multiplier එකකින් තමයි මේ තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒක මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙනකොට බලමු අපි ඊටත් වඩා ඉතා ඉහළ money multiplier එකක් තමයි අපේ තියෙන්නේ. මොකද මුදල් සැපයීම ගොඩක් වැඩි.
සංචිත මුදල් වලට සාපේක්ෂව එතකොට කියන්නේ බැංකු පද්ධතිය විසින් මුදල් මැවීම ක්‍රියාවලිය ඉතාමත් වේගවත්ව පහුගිය කාලේ සිද්ධ කරලා තියෙනවා. right? ප්‍රශ්න තියෙනවද money multiplier එක පැහැදිලිද? අනිවාර්යෙන් ඔය එන සංකල්ප දෙකක් තමයි අපි දැන් ඉගෙන ගත්තේ. හොඳයි. right. මම ඊට පස්සේ ඊළඟට එක ටටටක් ගාලා යන ඒවා තියෙන්නේ. දැන් money supply එක ගැන මොනවා හරි කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න. right. දැන් ඊට පස්සේ අපි යමු එහෙනම් අනිකුත් දැන් හරිම ලේසි. හොඳට මතක තියාගන්න. අපි සංචිත මුදල් වලට මම වෙනත් වචනයකුත් පාවිච්චි කරා මනේ මහ බැංකුවේ මුදල් කියලා. එතකොට අපේ ඊළඟ මුදල් සමස්තයන් වලට අදාළ වෙන්නේ මහ ජනතාව සතුව තියෙන මුදල් ප්‍රමාණයෙන් තමයි මේ ඊළඟට ඉගෙන ගන්න හදන්නේ. right? එතකොට ඊළඟ මුදල් සමස්තය තමයි පටු මුදල් සැපයීම. එහෙම නැත්නම් M1 කියලා කියනවා. පටු මුදල් සැපයීම M1. දැන් අපි කරන්සි මේ සංචිත මුදල් ඉගෙන ගන්නෙත් ඉගෙන ගත්තා. සංචිත මුදල් වල කාසියහන් නෝට්ටු සහ මහ බැංකුවේ තියාගෙන යන තැන්පතු ටික තමයි අපි වගකීම් පැත්තෙන් සංචිත මුදල් කියලා ඉගෙන ගත්තා. right? එතකොට සංචිත මුදල් වගකීම් පැත්තෙන් එහෙම එනකොට ඒක අපි ගත්තේ කාසියහන් නෝට්ටු තොගය. කියන්නේ මහ බැංකුව print කරලා තියෙන කාසියහන් නෝට්ටු තොගය ඔක්කොගේම එකතු. දැන් මහ ජනතාව ළඟින් යනකොට මහ ජනතාවගේ මුදල් සැපයීම ගණනය කිරීමකට යද්දී මම ඉදා කිව්වා කාසියහන් නෝට්ටුව තැන් දෙකක තියෙනවා ලංකාවේ. අය ළඟද එකක් මහ ජනතාව සතු කාසියහන් නෝට්ටු අනික වාණිජ්‍ය බැංකු පද්ධතියේ සතු කාසියහන් නෝට්ටු. එතකොට M1 මුදල් සැපයීමට අදාළ වෙන්නේ මහ ජනතාව වෙතති කාසියහන් නෝට්ටු තොගේ. හරි? මහ ජනතාව වෙතති කාසියහන් නෝට්ටු ඒ කියන්නේ මිනිස්සු ළඟ තියෙන ලික්විඩ්ම ඇසෙට් එක. ඒකට මහ ජනතාව සතු වාණිජ්‍ය බැංකු වල ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු කියන්නේ මොනවාද? demand deposits, current accounts balances ටික. right? එතකොට ඔයගොල්ලෝ වාණිජ්‍ය බැංකු වල තියාගෙන යන current accounts balance ටිකයි මිනිස්සු ළඟ තියෙන සල්ලි තොගේ එකතුව තමයි මේ M1 මුදල් සැපයීම කියලා ගණනය කරන. හරිම ලේසියිනේ. ඊට පස්සේ දෙන එකෙන් එක ඒවා එකතු වෙවි යන එක. අමතක කරගන්න ඕනේ නැහැ. හරිම සරලයි. හරි මේවා අපි එකතු කිරීම ඉගෙන ගත්තේ 4 වසරේදී නේ විතරනේ. නෑ ඊටත් කලින් 3 දී විතර. හරි. ඒ වගේ පුංචිම කාලේ ගණන් ටිකක් තමයි දැන් ඊට පස්සේ තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම ඔයගොල්ලන්ට තේරෙනවා කියලා හිතාගෙන ඊළඟට යනවට ගන්න. ඊට පස්සේ තියෙන මුදල් සමස්තය තමයි පුළුල් මුදල් සැපයීම M2. හරි පුළුල් මුදල් සැපයීම M2. ඒකට ඒකෙදී අදාළ වෙනවා දැන් මම මෙහෙම ස්ලයිඩ් එකේ ඔයගොල්ලන්ට මට ලේසියට M1 කියලා දාලා තිබ්බට මොකද්ද මේ M1 කියන්නේ කියන එක හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න. නැත්තම් වැරදෙන්න පැටලෙන්න හදන්න පුළුවන්. හරි? M1 කිව්ව එතකොට මහ ජනතාව වෙතදී විවහාර මුදලුයි වාණිජ්‍ය බැංකු වල ඉල්ලුම් තැන්පතු. අන්න ඔය දෙකට වාණිජ්‍ය බැංකු වල දේශීය බැංකු ඒකකවල ඒ කියන්නේ ඩොමෙස්ටික් බැංකින් යුනිට්ස් වලගේ මහ ජනතාව සතු කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු. කොට එකකින් කියන්නේ මොකක්ද? මුලින්ම පළවෙනි මුදල් සමස්තයට ගත්තේ තැන්පතු ටිකකට ගත්තේ කරන්ට් accounts ටික විතරයි. දැන් එකින් එක ද්‍රවශීලතාවය අඩු වෙන විදිහට එකින් එක අලුත් උපකරණ ඇඩ් වෙවි යන එකක් තමයි මෙතෙන්දි වෙන්නේ නේ. කොට ඔයගොල්ලෝගේ ළඟ තියාගෙන යන මහ ජනතාව සතු කාලීන සහ ඉතිරි කිරීම තැන් savings and fixed deposits ටික එකතු කරාම M1 වලට ඒකට අපි කියනවා M2 money supply. එහෙම නැත්නම් පුළුල් මුදල් සැපයීම M2 කියලා කියනවා. right? පැහැදිලිද? මම දැන් මෙතන ලොකුවට මම ඉක්මනට යනවා. ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තියෙනවා නම් ඕන වෙලාවක මම නවත්තලා අහන්න. හරි? ප්‍රශ්න ඊට පස්සේ M2B. දැන් තමයි මේක M2B හොඳට මතක තියාගන්න. අපි ලංකාවේ මුදල් සැපයීම කියලා අඳුර ගන්න මේ M2B කියන
මුදල් සමස්තය. right? ඒකට අපි කියන ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම කියලා කියනවා. ඒ කාලේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ පුළුල් මුදල් සැපයීම M2B කියලා. right? කොට ඒකට අදාළ කම්පොනන්ට්ස් ටික වෙන්නේ පුළුල් මුදල් සැපයීමේ කියන්නේ M2 වල තියෙන ඔක්කොම ටික අදාළ වෙනවා. ඒ කියන්නේ M1 වල තියෙන ටික තියෙනවා. ඊට අදාළ ඒ කියන්නේ basically කම්පොනන්ට්ස් ටික මතක තියාගත්තා නම් ලේසි. මහජනතාව සතු කාසියාන් නෝට්ටු, මහජනතාවගේ ඉල්ලීම් තැන්පතු, මහජනතාව සතු කාලින් හා ඉතිරි කිරීමේ තැන්පතු. අන්න ওই ටිකට එකතු වෙනවා වාණිජ්‍ය බැංකුවල අනේමාසික විදේශ විවහාර මුදල් ගිණුම් වලින් 50%ක්. ඔයගොල්ලෝ අහලා ඇති අනේමාසික විදේශ අනේමාසික විදේශ විනිමය ගිණුම් කියලා. NRFC කියලා. දැන් අපි ඔයගොල්ලෝගේ NRFC කියලා එකක් නැහැ. personal foreign currency account කියලා තියෙනවා. right? එතකොට දැනට අපි technically මේක ගණනය කරගන්නේ ඔයගොල්ලෝ බැංකුව අපිට balance sheet එකේ වදී අපි දැනට ගන්නවා ඔයගොල්ලෝගේ NRFC balances ටික. right? මේකේ idea එක තමයි මෙතන වැදගත්. ඒක තමයි 2017 ප්‍රශ්නයක් තිබ්බා. ඇයි අපි අනේවාසිකයන්ගේ මුදල් වලින් කොටසක් අපේ රුපියල් තැන්පතු විදිහට තියෙන මේ තැන්පතු තොගයට ගන්නෙ මුදල් සැපයීමට අපි අදාළ කරගන්නේ කියන්නේ. රටක මුදල් සැපයීම කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ ඒ දේශීය රෙසිඩන්ස් කියන එක වැදගත්. රට ඇතුලේ ඉන්න කට්ටියගේ දේවල් තමයි රටේ මුදල් සැපයීම විදිහට ගණනය කරන්නේ. නමුත් දැන් ඔයගොල්ලෝන්ට ප්‍රායෝගිකව මේක ඉතා ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම ඔයගොල්ලෝගේ NRFC accounts ඉස්සර personal foreign currency accounts දැන් එහෙම තියෙන හැමෝම ලංකාවේ ජීවත් වෙන අයද නෑනේ. ඒගොල්ලෝ අනේවාසී පිටරට ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ accounts ගත්තොත් කොහොමද? ඒගොල්ලෝ accounts නිකන් ඩෝමන්ට් සල්ලි එනවා විතරද? නෑනේ. ඒගොල්ලෝ ජලයා රට ඇතුලේ හිටියේ නැති වුණාට එයා විදේශයක වැඩ කරන ගමන් එවන සල්ලි වලින් එයාගේ ගිණුමෙන් එළියට සල්ලි ගිහෙල්ලා හරි තැන්පතු විදියට එවන සල්ලි වලින් කොටසක් වෙළඳ පොළට එනවා එළියට ඇවිල්ලා ආර්ථිකයේ ගනුදෙනු සඳහා ඒක පාවිච්චි කරනවා. උදාහරණ නිකන් සරල උදාහරණ කීපයක් ගන්න. මන්ද පෙරතික වැඩ කරන කෙනෙක් ස්කෝල් වෑන් එකක් දාලා ස්කූල් වෑන් එකක් කරනවා කියලා හිතන්න ලංකාවේ. එයා සල්ලි එවන එකෙන් තමයි අර හයර් එකට ලීස් එකට ගෙවෙලා හරි යම් කිසි කාරණයකට එයාගේ මුදල් යොද වෙන්නේ. එහෙම නැත්නම් තව එකක් ගන්න. අම්මා වැඩට ගිහින් පිටරටක ඉන්නවා නම් එයා එවන සල්ලි ටික එවලා ගෙදර පවුල නඩත්තු වෙනවා. ඒ කියන්නේ සල්ලි ටික එනවා. ඒ සල්ලි වලින් කොටසක් මේගොල්ලෝ කොටසක් හෝ සම්පූර්ණ මුදල එළියට බැංකුවෙන් එළියට අරගෙන විත්ඩ්‍රෝ කරලා රට ඇතුලේ භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා වියදම් කරනවා. ප්‍රින්සිපල් එක පැහැදිලිනේ. එතකොට දැන් මුදල් සැපයීම ගණනය කිරීමේදී අපි අදාළ කරගන්නේ රට ඇතුලේ දේශීය රෙසිඩන්ස් අයගේ කියන්නේ රට ඇතුලේ ඉන්න මිනිසුන්ගේ තැන්පතු වල වෙනස් වීම. තැන්පතු තොගය. හැබැයි අර විදේශීය ශ්‍රමිකයෝ ලංකාව ඇතුලේ හිටියේ නැති වුණාට ඒගොල්ලෝගේ accounts හරි active. ඒ කියන්නේ එයාලගේ accounts පාවිච්චි කරලා රට ඇතුලේ ඉන්න පිරිසක් ආර්ථික ගනුදෙනු සිදු කරනවා. ඕක හොයන්න ඕක ඇත්තටම කොච්චරක් වගේ ගනුදෙනු සිද්ධ වෙනවද කියලා හොයලා බලන්න. මීට කලින් සර්වേ එකක් කරලා තියෙනවා. ඒ සමීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා අවම වශයෙන් පිටරටින් යන NRFC balances විදියට තියෙන මුදල් වලින් 50% විතර දේශීය ගනුදෙනු කටයුතු වලට පාවිච්චි වෙනවා කියන්නේ. අන්න ඒ හින්දා තමයි මේ වාණිජ්‍ය බැංකුවල අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වලින් 50%ක් අපේ රට ඇතුලේ මුදල් සමස්තය ගණනය කිරීමේදී අපි පාවිච්චි කරන්නේ. පැහැදිලි නේද? හැමෝටම ඕක සම්පූර්ණ ලකුණු 5ක ප්‍රශ්නයක් 2017 දෙවෙනි මේ කොටසේ හරි 18 දෙවෙනි කොටසේ හරි මට මතක හැටියට. right? අයි මෙහෙම විදේශ විනිමය වලින් කොටසක්
මේ අපේ මුදල් සමස්තයට අරගන්නේ කියන ප්‍රශ්නය තමයි අහලා තිබුණේ. right? මේකට අමතරව මුදල් සමස්තයන් M2B වල අදාළ වෙනවා විදේශ ව්‍යවහාර මුදල් බැංකුව ඒකවල. ඔයගොල්ලෝ මේකට කියනවා offshore banking unit කියලා. එහෙම නැත්නම් FCBU කියලා කියනවා ඇති. foreign currency banking unit කියලා. මේ foreign currency banking unit එකේ ඔයගොල්ලන්ට මටයි ගිහිල්ලා ටක් ගාලා මට foreign currency account එකක් open කරන්න කියලා open කරන්න නේද? එහෙම බෑනේ. ඒකට තියෙනවා ක්‍රමවේද. ඒක වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මම ඩොලර්ස් වලින් උපයන කෙනෙක් බවට පත් වෙනවා. හරි. ඩොලර්ස් වලින් උපයන කෙනෙක්. එහෙම වුණොත් විතරයි මට පුළුවන් වෙන්නේ මේ ඩොලර් account එකක් ගිහලා කියන්නේ විදේශ විනිමය ගිණුමක් විවෘත කරන්න. කොට ඒකට මහ බැංකුවේ අවසරය අරගෙන ඒක විශේෂිත ක්‍රමවේදයක් කරා තමයි ඒ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. නමුත් හිතන්න විදේශ විනිමයෙන් ගන්න තියෙන ගනුදෙනුව account එකක් කට ඇතුලේ හිතන්නකෝ එහෙම ඩොලර් වලින් ආදායම ලබා ගන්න කවුද ඉන්නේ රටේ? ගන්නකො ශ්‍රී ලංකන් යාළුවෝ. නැත්නම් හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න හොටෙල්. ඒ වගේ අය කියලා හිතන්න. එතකොට එයාලට එන ඩොලර් ආදායම ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ටික දැන් එයාලන් තමන් ළඟ ඉන්න සේවකයන්ට පඩි ගෙවන්න නම් ඒගොල්ලෝක කන්වර්ට් කරලා රුපියල් විදියට ඒගොල්ලෝක පාවිච්චි කරන්න වෙයි සිද්ධ. right? දැන් මේ ඩොලර් වලින් තියෙන ගිණුම රුපියල් වලට පරිවර්තනය කරලා අරගෙන කරගන්න. අන්න ඔය ඒ කියන්නේ එයාගේ accounts එකේ තියෙන balances රට ඇතුලේ ගනුදෙනු සඳහා පාවිච්චි වෙනවා. අන්න ඒ පදනම මත විදේශ ශ්‍රී ලාංකිකයන්ගේ රට ඇතුලේ ඉන්න මහ මිනිස්සු විදේශීය බැංකු ඒකකවල ඒ කියන්නේ foreign currency banking unit එහෙම නැත්නම් OBU කියලා කියන ඇති offshore banking unit වල tempatu විදියට තියාගෙන යන මුදල් තියෙනවා නම් ඒ ටිකත් අපේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපුම එහෙම නැත්නම් M2B කියන දේ ගණනය කිරීමට අපි පාවිච්චි කරනවා. පැහැදිලිද? හැමෝටම කාට හරි අපැදිතනක් තියනවාද? දැන් මෙච්චර වෙලා අපි M2B කියන තරමට නිකන් කතා කරේ වාණිජ්‍ය බැංකු වල තියෙන ගනුදෙනු ටික විතරයි. නමුත් වාණිජ්‍ය බැංකු වලට අමතරව අය කවුද ඉන්නේ? අපේ වාණිජ්‍ය බැංකු වලට අමතරව ඉන්නවා විශේෂිත බැංකු. බලපත්ලාභී විශේෂිත බැංකු සහ මහ ජනතාවගෙන් තැන්පතු ලබා ගන්න ආයතන. right? එතකොට NSB එක සනස ඩෙවලොප්මන්ට් බැංක් සනස ඩෙවලොප්මන්ට් SDP. කොට ඔය මිත්‍රි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒ වගේ ඒවා මොනවාද? විශේෂිත බැංකු. විශේෂිත බැංකු හයක් තියෙනවා. හරි? ඒගොල්ලෝ මිනිස්සුන්ගෙන් තැන්පතු බාර ගන්නවා. එතකොට වාණිජ්‍ය බැංකු වලින් M2B හැදුනා වගේම M2B වලට එකතු වෙනවා මේ විශේෂිත බැංකුවේ ඊට අමතරව තැන්පතු බාර ගන්න ආයතන කවුද ඉන්නේ? ෆයිනෑන්ස් කම්පැනි ටික තියෙනවා නේද? විශේෂිත මේ මූල්‍ය සමාගම් ටික. ලයිසන්ස් ෆයිනෑන්ස් කම්පැනිස් කියලා කියන්නේ අපි. LFCs අන්න ඒගොල්ලෝ රුපියල් තැන්පතු බාර ගන්න. කියන මහ ජනතාවගෙන් ෆික්ස් ඩිපොසිට්ස් තියා ගන්නවා, සේවිංස් accounts තියා ගන්නවා. හරි ඔක්කොම කරනවා NSB එක වගේ විශේෂිත බැංකු. එතකොට අන්න ඔය කොටස් දෙකේ තැන්පතු බාර ගන්න ආයතන දෙකක් තව තියෙනවා. ඒ වගේ තියෙන තැන්පතු වල තොගය අපි M2B තැන්පතු තොගයට එකතු කරාට පස්සේ කියනවා ඒක මූල්‍ය සමීක්ෂණය කියලා කියනවා අපි මේකට. පුළුල් මුදල් සැපයීම M4 යටතේ රටේ මුදල් සැපයීම මේකයි කියලා. එතකොට කම්පොනන්ට් ටික ඔළුවේ තියා ගන්න ඕන අනිවාර්යයෙන්ම එකින් එක මුදල් ප්‍රභේදයන් වලට යනකොට එක එකතු වෙවි තමයි මෙතෙන් එකන් ආවේ. මම ප්‍රශ්නයක් අහුවොත් එහෙම මීට අමතර ෆිනෑන්ස් කම්පැනි තියෙනවා, ලීසින් කම්පැනිස්ුත් තියෙනවා. ඇයි ලීසින් කම්පැනි නැත්තේ මෙතන? ලීසින් කම්පැනි වලට මුදල් බාර ගන්න බෑ. එක්සලන්ට්. ලීසින් කම්පැනි වලට මොකද වෙන්නේ? එයා තැන්පතු බාර ගන්නේ නැහැ. හරි? තැන්පතු බාර ගන්න නැහැ. තැන්පතු බාර ගන්න පුළුවන් කමක් නැහැ ලීසින් කම්පැනි වල. රයිට්? ඒතකොට තැන්පතු බාර ගන්න.
තැන්පතු බාර ගන්න තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තවම අපේ මුදල් සැපීමේ වෙන්නේ නැහැ. ඉන්ෂුරන්ස් ස්කීම්ස් තියෙනවා ඔය සම්පකාර වගේ තැන්පතු බාර ගන්න ආයතන ඒගොල්ලෝ තවම අපේ මහා බැංකුවේ අපි ගණනය කරන මුදල් සමස්තයන්ගේ ඇතුළට තවම අපි අරන් නැහැ. සමහර රටවල් ඒගොල්ලෝ මේකට එකතු කරගෙන ගණනය කිරීම සිද්ධ කරනවා. right? එතකොට අපි අද ගොඩාක් වැදගත් කාරණා කීපයක් ඉගෙන ගත්තා. ඒක හොඳට මතක තියාගන්න ඕන. අය අපවසරයක් රිපීට් වෙන එක කවදා හරි මේ රිවිෂන් එකක් කරන වෙලාවට විතරයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔය මනි සප්ලයි එක ගැන අහන්න. අපි දැන් මේකත් එක්කම ටක් ගාලා කියන්න ඕන. අපි මේ නිකම් මේ උගලන්ට උදාහරණයක් විදිහට මම මේ ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. හරි. එකපාරම මේ මොන හරි මුදල් සමස්තයන් දිහා බලලා දැන් ඉල ගණන් නෙමෙයි. මේක ඇවිල්ලා QM එක උගන්න ගත්තම නැති දෙයක්නේ. right? අපි මේකෙදි පන්ති කාමරය ඇතුලේ නමුත් අර gut feeling එකකින් තමයි මේ වගේ දේවල් අපිට ඇඟේ තියෙන්න ඕනේ. right? මං කිව්වා බිලියන කාසියහා නෝට්ටු තියෙන රටේ බිලියන 800ක් විතර. නමුත් සම්පූර්ණ තැන්පතු ප්‍රමාණය ගත්තොත් එහෙම රටේ මුදල් සැපීම ගත්තොත් ඒක බිලියන කීයක් වගේද? ණය ගත්තොත් බිලියන 8ක් විතර තියෙනවා. හරි? ට්‍රිලියන 8ක් විතර තියෙනවා. හරි? sorry ට්‍රිලියන 6ක් විතර තියෙනවා. ණය ගත්තොත් තියෙනවා. හොඳයි මුදල් සැපීම ගත්තොත් ට්‍රිලියන 8කට ආසන්නව තියෙනවා. right? එකෙන් කියවෙන්නේ මොකද්ද? වැඩිම තියෙන්නේ කාසියහා නෝට්ටු කියලාද? නෑ. දැන් මම අර ඉස්සෙල්ලා මුදල් මැවීම කියන එකේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා මේ අපි රුපියලක් අලුතෙන් print කරලා එළියට දෙනකොට ඔයගොල්ලෝ ඒ වගේ 8 ගුණයක් දැන් මුදල් මැවීමේ ක්‍රියාවලියක නිරත වෙනවා කියන්නේ. එකෙන් කියවෙන්නේ මොනවද? තැන්පතු සහ මේ කාලීන සහ ඉදිරි කිරීමේ තැන්පතු ණය විදිහට දීලා ඒවා තැන්පතු විදිහට බාර අරගෙන තමයි ඔයගොල්ලෝ මේ මුදල් මැවීම කරන්නේ. එතකොට වැඩිපුරම මේ මුදල් සංරචකයන් තුළ මොනවද තියෙනව ඇත්තේ? මේ වගකීම් පැත්තෙන් මුදල් නෙවෙයි කාසියහා නෝට්ටු නෙමෙයි තියෙන වැඩිපුරම තැන්පතු. ඒ වගේමත් කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු තමයි තියෙන්නේ. ඒකට අපි පරණ ඉලක්කම් ගත්තොත් එහෙම 85%කට ආසන්න ප්‍රමාණයක් විතර තියෙන්නේ මේ කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු. දැන් ඔයගොල්ලෝ නිකමට ඔයගොල්ලෝගේ බැංක් එක වල වැඩ කරන කට්ටිය ගිහින් බලන්න ඔයගොල්ලෝගේ බැංක් එකේ මේ බැලන්ස් ෂීට් එකේ කොච්චරක් තැන්පතු කුත්වයක් තියෙනවද කියලා. right? තැන්පතු තුගේ ඒකෙමුත් වැඩිපුරම තැන්පතු තියෙන්නේ කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු. ඒතර කම්පොනන්ට් එකක් විදිහට වැඩිම තියෙන්නේ ඒ කොටසේ. right? ඒවා අර අපි ඕවරෝල් ඉගෙන ගන්නකොට අඟ ඇතුළට දා ගන්න ඕන කොටස් ටිකක්. හරි? right. එතකොට දැන් ওই මුදල් මැවීම සම්බන්ධයෙන් තව ඊළඟ එකකට තමයි මේ එකම කාරණේ කොහොමද වෙන්නේ කියලා. ඒ මුදල් මැවීම කාර්ය සිද්ධ කරන්නේ සහ මේ මුදල් සැපීම කියන කාරණයට අදාළ වෙන්නේ මුදල් මූල්‍ය වෙළඳපොළ කියන එක. හරි? ආර්ථිකයක මූල්‍ය වෙළඳපොළදී සිද්ධ වෙන්නේ ණය දෙන කාර්ය සිද්ධ වෙන්නේ අතිරික්ත මුදල් සහිත පුද්ගලයන්ගෙන් අර මුදල් හිකයක් ඇති පුද්ගලයන් වෙත අර මුදල් ලබා දීම. මේක අපි ඉගෙන ගන්නවා දෙවිධයකට. හරි? ඍජු අතරමැදිකරණය සහ වක්‍ර මූල්‍ය අතරමැදිකරණය කියන්නේ. එතකොට මට කියන්න වැරදුනට කමන්න. හොඳේ? වැරදුනට කමන්න. වාණිජ්‍ය බැංකුව ඔයගොල්ලෝ කරන්නේ ඍජු මූල්‍යකරණයක්ද වක්‍ර මූල්‍යකරණයක්ද? ඍජු මූල්‍යකරණය. ඇයි යන්නේ එහෙම කියන්නේ? වක්‍ර මූල්‍යකරණය. ඇයි දන්නවද? දැන් අන්ඩලා දැන් බේසිකලි ඔයගොල්ලෝ කරන්නේ හිග පාර්ශවයන්ට ණය දෙනවා. හරි? හිග පාර්ශවයන් ණය දෙනවා. කවුද අතිරික්ත පාර්ශවය? සේවර්ස්ලා. අපි ගෙනිලා තැන්පතු කරන්න එන කට්ටිය තමයි සේවර්ස්ලා ටික. හරි? එකතු කරලා තැන්පතු කරන කට්ටිය. ඒකට තැන්පතු කරුවෝගේ මුදල් ටික ඔයගොල්ලෝ පරිස්සමට තැන්පතු විදියට බාර අරගෙන ඉවර වෙලා ඒ ටික ගිහිල්ලා හිග ණය ඕන කට්ටියට දෙනවා. එතකොට ඔයගොල්ලෝ කරන්නේ මොකක්ද? වක්‍ර අතරමැදිකරණය. ඒතකොට මූල්‍ය සමාගම් බැංකු කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ කරන්නේ වක්‍ර අතරමැදිකරණයක්. කවුද ඍජු
කටයුතු කරන්නේ. ගමේ ඉන්න පොලියට දෙන මිනිස්සයා අන්න ඍජු. යාගෙම සල්ලි දෙනවා නම් ණයට මං මගේ ළඟ තියෙන වැඩිපුර තියෙන මුදල් ටික මම ණයට දෙන්න පටන් ගත්තොත් අන්න ඍජු. ඔබ තව තැනකදී ඍජු එකක් කරන මූල්‍ය සමාගම් වලට ඔයගොල්ලෝ ණය කර එහෙම නිකුත් කරලා ගන්නව නේද සල්ලි. ඒ ඇවිල්ලා අන්න කොමර්ෂල් පේපර් එහෙම නිකුත් කරනවා. කොමර්ෂල් පේපර්ස් එහෙම. ඒ ඇවිල්ලා ඔයගොල්ලෝගේ තියෙන අවශ්‍යතාවය. ඔයගොල්ලෝගේ ප්‍රාග්ධනය වැඩි කරගන්න හරි ඔයගොල්ලෝගේ තියෙන අවශ්‍යතාවය තමයි ඔයගොල්ලෝ ඒක කරන්නේ. ඒක ඍජු මූල්‍ය කරන්නේ. හරි ඔයගොල්ලෝ තර්ඩ් පාර්ටි එකකට සල්ලි දෙන්න යම් කිසි කාර්යයක් කරන හැම වෙලාවකම ඒක අදාළ වෙන්නේ වක්‍ර මූල්‍ය කරන එක. හරි ඕක 2019 අවුරුද්දේ මට මතක හැටියට පේපර්ස් දෙකේම ওই ප්‍රශ්නේ තිබුණා. ලකුණු 5ක ප්‍රශ්නයක් ඍජු මූල්‍ය කරණයයි වක්‍ර මූල්‍ය කරණයයි ඊට පස්සේ ඒකට අදාළ මේ වෙළඳ පොළවල් මොනවද? රයිට්. එතකොට ඍජු මූල්‍ය කරණය වෙන්නේ කොහොමද? දෙක අතර තියෙන සම්බන්ධය මොනවාද? එතකොට ඍජු මේ වක්‍ර මූල්‍යකරණය සිද්ධ වෙන්න පුළුවන් වෙළඳ පොළවල් මොනවාද? උපකරණ මොනවාද කියලා. right? එතකොට මම ඊට කලිනුත් කියලා තියෙනවා ඔයගොල්ලන්ට බැංකු අතර ගන්න සිද්ධ වෙනවා ඕන තරම්. එතකොට සිද්ධ වෙන්නේ මේ වක්‍ර මූල්‍යකරණය හරහාම තමයි සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට හදිසියෙ මුදල් අවශ්‍යතාවයක් සිද්ධ වුණොත් එහෙම ඔයගොල්ලෝ මුලින්ම ගිහින් බලන්නේ වෙළඳ පොළෙන් ඒ මුදල් ලබා ගන්න පුළුවන් කියලා. ඒකට අපි කියනවා කෝල් මාකට් කියලා. right කෝල් මාකට්. උදේම තමයි ඒක ඇක්ටිව් වෙන්නේ. ඔයගොල්ලන්ට අද දවසේ ගන්න දෙන ටික පියවාගෙන යන්න මුදල් හිගකමක් තියෙනවා නම් මුලින්ම යන්නේ ඉස්සෙල්ලාම කෝල් මාකට් එකට. ඒකට මේ සුරකුමක් ඕන නැහැ. ඔය ඒකේ තියෙන විශ්වාසයවන්තකම මත අද කෝල් මාකට් එක හැවිලා එක දවසක වැඩ කරන්නේ. ඔයගොල්ලෝ සුරකුමක් නැතිව මුදල් ණයට අරගෙන පහවදා පොලියත් එක්ක දෙනවා. ඒක දැනට යන පොලිය අනුපාතිකය 5.54. ඒ එක් දින පොලිය අනුපාතිකය. හරි 5.54. ඒක අපි නෝ ඕවර්නයිට් කෝල් මාකට් ට්‍රේඩ් කියලා කියන AWCM මාකට්. එතකොට මේ මූල්‍ය අතරමැදි මූල්‍ය සමාගම ඊට අමතරව කවුද ඉන්නේ? ඒතකොට බේසිකලි ඔයගොල්ලෝ ඔයගොල්ලෝ නිකන් බැංකර්ස්ලා බැංකුකරුවෝ නෙමෙයි බේසිකලි ඔයගොල්ලෝ මහා විශාල කාර්යයක් සිදු කරන පිරිසක්. හොඳයි මොකද ඔයගොල්ලෝ අර මේ ඉකොනොමි එක දුවවන්න ඉන්න මේ ව්‍යවසායකයන්ට මුදල් ලබා දෙන්න පෙළ ගැහිලා ඉන්න පිරිසක් විදිහට තමයි මූල්‍ය ආයතන අඳුරගන්නේ. ඒ අර මුදල් ආයෝජනය කිරීමෙන් තමයි මොකද ඉකොනොමි එක ඊට පස්සේ මේ ක්‍රියාකාරී වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ හරියට perform වුණොත් තමයි අර ඔයගොල්ලෝ ළඟ මේ තැම්පත් කරන කට්ටියට නිසි විදියට මේ තැම්පතු වලට පොලියක් දීලා ඒගොල්ලෝ සතුටු කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේ මූල්‍ය පද්ධතියේ ඇතුලේ ලොකු රෝල් එකක් ප්ලේ කරන කොටසක් විදියට තමයි මූල්‍ය ආයතන අඳුනා ගන්න. එතකොට මම කිව්වා වගේ වාණිජ්‍ය බැංකු ලංකාවේ ගිය අවුරුද්ද වෙනකම් 26යි. මේක නොවැම්බර් මාසයේ දෙකක් අයින් වුණා ඔක්තෝබර් මාසයේ. එතකොට දැන් තියෙන්නේ වාණිජ්‍ය බැංකු 24යි. බලපත්‍රලාභී විශේෂිත බැංකු 6යි. මේ මූල්‍ය සමාගම් ගාන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේ එක ප්‍රශ්න හින්දා ළඟදී ඔයගොල්ලෝ මතක ඇති සමහර ඒවා වැහුවා. ඒ හින්දා ඒක ඉලක්කම් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මට හරියට මේක මතක නැහැ. right? අපි පාඩම දැන් මාරු වෙන්න යන්නේ. අපේ ප්‍රධාන අරමුණු ටික සහ විශේෂයෙන්ම මේ මහා බැංකුව මොනවද වෙන කරන ප්‍රධාන කාර්යයන් ටික ඉගෙනගෙන ඊට පස්සේ තමයි අපි ඊළඟ සතියේ මේ උද්දමනය උද්දමනය සහ පොලි අනුපාතික කියන කොටස් ටික ඊළඟ සතිවලදී තමයි ඉගෙන ගන්න යන්නේ. right? එතකොට දැන් මම සාමාන්‍යයෙන් මේ ක්ලාස් එකේදී කරන්නේ මුදල් සැපයුම් පාඩම ඉවර කරාට පස්සේ ඔයගොල්ලන්ට මම මාව ඇහෙනව නේද? ටෙක්නිකල් ඉෂුව එකක් පෙන්වන එකපාරම සර්වර් එකට මේ මම සාමාන්‍යයෙන් කරේ මුදල් සැපයුම් පාඩම ඉවර කරලා ඉවර වෙලා ඒකට අදාළ ගණන් ටික. මොකද කොච්චර වුණත් අපි අර අහගෙන ඉන්නකොට මේ ඔළුවට යනට වඩා වැඩේ කරනකොට ඉලක්කම් වලින් මේ නම්බර්ස් ටිකක් දාලා හදනකොට ඒක ඔළුවට හොඳට යනවානේ. ඒ හින්දා අපි මේ
ගණනක් දෙකක් විතර ලැබෙන මේ ඊළඟ සැරේ හදලා බලමු. එහෙම කරලා ඊට පස්සේ ගියාම මොන වගේද මේ දවසකින්ම ගණන් එන්නේ කියන එක ඒවල තියරි එක ඉගෙන ගත්තා. ඒකත් එක්කම ගියත් හොඳයි කියලා. ඒ හින්දා පොඩක් ඉස්සරහට පොඩි මේ කොහොමද ප්ලෑන් කරන්න කියලා අපි මේ 2000 ඔයගොල්ලෝ ළඟ readily available ද එහෙම නැත්නම් ගන්න පුළුවන්ද papers පරණ papers ඔයගොල්ලෝ අරන්ද තියෙන්නේ ක්‍රමයක් තියනවාද ඔන්ලයින් ගන්න මම දන්නවා in person නම් මෙහෙදී මේ library එකේ විකුණනවානේ ඒ වගේ ඔන්ලයින් ඔයගොල්ලන්ට පරණ papers බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නැත්නම් මම මේ paper එක අදාළ ප්‍රශ්න අප්ලෝඩ් කරන්න ඕනද අප්ලෝඩ් කරන්න සර් අප්ලෝඩ් right right එහෙනම් අපි හැම කරමු මම අදාළ ප්‍රශ්න ටික දාලා ඒ ටිකේ අදාළ පිටුව විතරක් මෙයා කරලා අප්ලෝඩ් කරන්න මේ පොඩි ලොජිස්ටික් සෝ හවුස්කීපින් ප්‍රශ්න මේ announcement දෙකක් තියෙනවා එකක් තමයි ලබන සතියේ මම ඉඳන් පටන් ගන්නවා රිවිෂන් ඩිලාන් ඉන්දුමාල් එක්සෑම් ලබන සතියේ ඉඳන් රිවිෂන් පටන් ගන්නවා එතකොට රිවිෂන්ස් තියෙන්නේ ලබන සතියේ ඉරිදා දවල් වල ඉඳන් රිවිෂන් තියෙනවා. හරි පැය 4ක් හෝ පැය 3ක්. එතකොට මට තියරි ක්ලාස් එකක් කරලා එම් පිටින්ම අනිත් පැත්තට රිවිෂන් එක කරගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ලබන සතියේ මම ක්ලාස් එක කරන්නේ නැහැ. හරි රිවිෂන් එක තියෙන හින්දා. ඊළඟ සතියේත් ওই ප්‍රශ්න වෙනවා. ඊළඟ සතියේ එහෙම වුණත් මම එක්කෝ ක්ලාස් එක කරනවා නැත්නම් රෙකෝඩ් එකක් කරලා රෙකෝඩ් එක ප්ලේ කරනවා. right? ඒ හින්දා බය වෙන්න දෙන්න ලබන සතියේට. කියන්නේ ඊළඟ සතියේ. මේ නම කියන්නේ 8 වෙනි අද වෙලා 3නේ. ඒක 10 වෙනිදා අපේ ක්ලාස් එක නැහැ. ඔන්ලයින් තමයි ෂෙරින් තියෙන්නේ. මේ සැරේ මම පර්සනලි මම මේ හරිම අකමැති ඔන්ලයින් රිවිෂන් එකක් කරන එකට හරිම අමාරුයි. රිවිෂන් තව අනවුන්ස් කරයි. හරි මම දන්නවා ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ කොහොමද රිවිෂන් එක කියනවා මේ ඊයේත් වෙන කොමුත් කතා කරා කැලෙන්ඩර් එක හදාගන්න හරි ටයිට් ෂෙඩියුල් යන්නේ තියෙන්නේ ජනවාරි මාසයේ 31 කොයිද එක්සෑම් පටන් ගන්නවා right ඒ හින්දා මේ හරිම ටයිට් ෂෙඩියුල් එක තියෙන්නේ 9 වෙනිදායි 10 වෙනිදායි මගේ සබ්ජෙක්ට් එක තියෙනවා දැනට ගන්න තරමින් අපේ තුනේ මේ දවස් දෙකක් ඒතකොට ඒ හින්දා මට 10 වෙනිදා ඔයගොල්ලෝගේ normal class එක මම ස්කිප් කරන්න. ඊට පස්සේ 17 වෙනිදා ක්ලාස් එක අපි තියමු. හරි 17 වෙනිදා තියමු නැත්නම් සති දෙකක් නිවාඩු දුන්නත් ඔයගොල්ලන්ට අමතක වෙන්න පුළුවන්. හොඳේ. මේ එක්සෑම් කරන්න නැති අයට. එතකොට ඒ 17 වෙනිදා ඔයගොල්ලෝ මම මේ අපි මේ මොන්ට්‍රි නම්බර්ස් ඉගෙන ගත්ත ඒවාගේ මේ ගණන් අපි හදන්න පටන් ගමු. right? ඉන්න ප්‍රශ්න කීපයක් තියෙනවා ඒකට උත්තර දෙන්න. ෂෙරින් රිවිෂන් තියෙන ඔන්ලයින් වත්සලා රිවිෂන් ක්ලාස් වල කොහොමද ජොයින් වෙන්නේ කියන එක මේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එක පොඩ්ඩක් සර්ච් කරන්න මම දැක්කේ නෑ අද දාලා තියෙනවද කියලා කැලෙන්ඩර් එකයි සාමාන්‍යයෙන් දැන් ක්ලාස් එක මේ Google Classroom ක්‍රමයෙන්ම තමයි යන්නේ right එතකොට 100කට තමයි එන්න පුළුවන් නේ හොඳට මතක තියාගන්න මම දන්න තරමේ 100 පෙන්නට පස්සේ කාටවත් එන්න බෑ මේකේ මැක්සිමම් කැපැසිටි එක 100යි හොඳේ උෂානී හංසිකා ඔයාගේ ටෙක්නිකල් ප්‍රශ්නයක් තියෙන්නේ උෂානී ඒක කාවින්ද හරි මේනකත් එක්ක හරි කතා කරන්න නැත්නම් ලබන සතියේ නම් අහලා කියන්න මේ මොකද එක්සෑම් වලට අමුතුවෙන් රෙජිස්ටර් වීමක් ඉතින් මොකද සැප්තැම්බර් ඒවට කට්ටිය ලෑස්ති වෙවිනේ හිටියේ නේද ඩිලාන් හැමෝත් අන් ගන්න තමයි විභාගෙ ලියන්න ලෑස්තිලා ඉන්නකොට අපි මේ විභාගෙ නැති උනේ නේ නොවැම්බර් වගේ අන්තිමට තියන්න තිබ්බකනේ ඒ ඒගොල්ලන්ට තමයි මේ තියෙන්නේ සෙමිස්ටර් දෙකක්නේ ඊයේ මාර්ච් එක්සෑම් එක තිබෙත් නෑනේ මාර්ච් එකයි මේ ඔක්තෝබර් ඒගොල්ලන්ට තමයි මේ දෙගොල්ලටම තමයි මේ එක්සෑම් එක තියෙන්නේ right
එතකොට ඔන්ලයින් එක වෙබ්සයිට් වල බලන්න මේ රිවිෂන් ක්ලාස් මාව ක්ලියර් ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා මජුෂාන් මේ ඔන්ලයින් තමයි රිවිෂන්ස් තියෙන්නේ රිවිෂන් තියෙන කැලෙන්ඩර් එක බලන්න මේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එක මේ සර්ච් කරන්න රයිට් එතකොට ලබන සතිය අපි ක්ලාස් නැහැ 17 වෙනි දායසරයක් ඔයගොල්ලෝ හම්බ වෙනකොට අපි මොන්ට්‍රි නම්බර්ස් වලින් එක්සෑම් පේපර්ස් දෙකක් විතර 2018 ආපු එකකුයි 19 හරි මම අදාළ එක බලලා අප්ලෝඩ් කරන්න ඒක අපි කරලා ඉවර වෙලා සෙන්ට්‍රල් බැංක් එකේ අනෙකුත් ෆන්ක්ෂන්ස් ටික ඉගෙන ගමු ඊට පස්සේ ඉම්ප්‍රෙෂන් එකට යමු එහෙනම් අද දවසේ මම විනාඩි 10ක් කලින් පාඩම මේ ක්ලාස් එක නවත්තනවා මම වෙන තව 10ට පටන් ගන්න වෙන ප්‍රෝග්‍රෑම් එකකට යන්න ඕනේ හින්දා එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබලුත් අවුරුද්දක් අපි සතියකට පස්සේ 17 වෙනිදා ක්ලාස් එකේදී හම්බ වෙමු අනිත් කට්ටිය රිවිෂන් එකේදී අපි 9 වෙනිදා හම්බ වෙමු හරි එහෙනම් සුබ දවසක් හැමෝටම right thank you very much